Okay. දැන් අපි අද පාඩම කරන්නේ අලුත් පාඩමක් අපි අනුකූලතාවය right අනුකූලතාවය පාඩම තමයි අද අපි සාකච්ඡා කරන්නේ අනුකූලතාවය කියන්නේ මොකක්ද right අනුකූලතාවය කියලා අදහස් වන්නේ අනුකූලතාවය කියලා කියන්නේ රීතීන්ගේ චිරස්ථිතිය රීතීන්ගේ චිරස්ථිතිය පිණිස ඕ රීතීන්ට අනුකූල වීම සඳහා අවශ්‍ය කරනු ලබන ක්‍රියාවලියක් වශයෙන් තමයි අපි නිර්වචනය කරන්නේ මේ අනුකූලතාවය කියන එක. right එතකොට ඇයි මේ අනුකූලතාවය අද සමාජයේ නැත්නම් අද ව්‍යාපාරයේ වැදගත් වැඩියෙන් අවධාරණය කරන්නේ කුමක් නිසාද? ඇයි වර්තමානයේදී මේ අනුකූලතාවයේ වැදගත්කම වැඩියෙන් අවධාරණය කිරීමට හේතු වෙන්නේ? දැන් මතක තියාගන්න මේ ප්‍රශ්නේදී මම මේ අද කතා කරන පිළිතුර නැත්නම් මේ අනුකූලතාවයේ වැදගත්කම කියන කරුණ මතක තියාගන්න මේ වැදගත්කම තමයි අපිට කියන්න පුළුවන් මේ විගණනයේ වැදගත්කම එතකොට අවදානම් කළමනාකරණයේ වැදගත්කම වැඩියෙන් අවශ්‍ය වන හේතු මේවා තමයි right එතන වර්තමානයේදී අනුකූලතාවය වැදගත්කම වැඩියෙන් අවධාරණය වන්නේ ඇයි පළමු එක කරුණක් තමයි දැන් අපි දන්නවා සාංගමික වාංචනික ක්‍රියා ඒ කියන්නේ corporate scandal now මේ සාංගමික වාංචනික ක්‍රියා ගණන ඉහළ යාම නිසා එක හේතුවක් right දැන් අද සිදුවෙන සාංගමික වාංචනික ගණන දැන් උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ දන්නවද දැන් ලංකාවේ දැන් ඔයගොල්ලන්ගේ විභාගයේදී අහන්න පුළුවන් අනිවාර්යම ප්‍රශ්නයක් මේ මාසේ දැන් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම FIU අපි කතා කරනවා FIU ගැන ඒ කියන්නේ මූල්‍ය බුද්ධි ඒකකය කාටද කියන්න පුළුවන්ද මේ ළඟකදී ඒ කියන්නේ ගිය මේ මෑතකදී ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන 3කට දඩ මුදල් පැනෙවුවේ මේ අනුකූලතාවය අනුව ක්‍රියාත්මක නොවීම නිසා right දැන් මේ අනුකූලතාවයේ සම්බන්ධයෙන් වැඩියෙන්ම අවධානය යොමු කරන දෙපාර්තමේන්තුව තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මතක තියාගන්න මේ මූල්‍ය බුද්ධි ඒකකය FIU කියන්නේ. එතකොට ලංකාවේ තිබුණ මූල්‍ය ආයතන 3කට විශේෂයෙන් මේ දඩ මුදල් මේ කැසුවා ඒ කාටද කියන්න පුළුවන්ද මොනවද ඒ මූල්‍ය ආයතන 3? ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද ලංකාවේ මේ මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් මූල්‍ය ආයතන 3කට දඩ මුදල් ගැහුවා මේ අනුකූලතාවයට අනුකූලව විශේෂයෙන් අර ගනුදෙනුකාර CDT compliance නැති නිසා. ඒ ආයතන 3 තමයි මතක තියාගන්න රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම රිචඩ් පීරිස් මූල්‍ය සමාගම ලක්ෂ 3යි වැඩි නෑ ලක්ෂ 3ක දඩයක් ගැහුවා. එතකොට සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සොෆ්ට්ලොජික් මූල්‍ය සමාගම සහ සියපත මූල්‍ය සමාගම අර සම්පත් බැංකුවට ආශ්‍රිත ඒ දෙන්න 1 මිලියන් ගානේ දඩ ගැහුවා. එතකොට මේ දඩ ගැහුවේ මතක තියාගන්න අනුකූලතාවයට ඒ කියන්නේ අර නිවැරදි ආකාරයෙන් section 19 සහ 19.2 කියන AML CFT එහෙම නැත්නම් මොකද ඒ කියන්නේ මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනත අනුව ඒ මූල්‍ය ආයතන වලට ඒ දඩ ඉදිරිපත් කළා මේ මෑතකදී. එතකොට ඔයගොල්ලන්ට තේරෙනව නේද කොපමණ දුරකට අර මම ඉස්සෙල්ලා කියපු කතාවේ සත්‍යතාවය කොපමණ එනවද කියලා. right එකක් සාංගමික වාංචනික ක්‍රියා ගණන ඉහළ යාම විශාල මූල්‍ය අර්බුද ප්‍රමුඛ අර්බුද හේතුවෙන් අධ්‍යක්ෂක මණ්ඩලය මගින් අනුකූලතාවය පිළිබඳ ක්‍රියාශීලී වන ලෙස නියාමනකරුවන් බලපෑම් කරනවා. එතකොට මොකක්ද කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නියාමකරුවන් වශයෙන් අපේ බැංකුවල මේ
වැඩි අවධාරණයක් යොමු කරන්න පටන් ගත්තේ මේ අනුකූලතාවවල සිදු වූ යම් යම් දුර්වලතාවයන් නිසා ඒ බැංකු ක්‍රියාත්මක ඒ අනුකූලව ක්‍රියාත්මක නොවීම නිසා තමයි මේ දේ ඇති වුනේ. right? එහෙනම් ඒක එකක්. දෙවෙනි කාරණේ තමයි වැදගත්කම වැඩි වැඩියෙන් අවධාරණය කරුණේ විශාල වශයෙන් අනුකූලතාවයේ දක්වන උනන්දුවක් දක්වන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන් වැඩිවීම. කියන්නේ මූල්‍ය ආයතනය කවුද උනන්දුවක් දක්වන පාර්ශ්වය කියන්නේ ආයෝජකයෝ රාජ්‍යය ගනුදෙනුකරුවන් මේ බැංකුවක් අනුකූලතාවය කියලා කියන්නේ අපි ප්‍රධාන බැංක් ඕනෑම ආයතනයක් ඒ පවතින නීති රීති වලට අනුකූලව කටයුතු කිරීම. right? ඔවුන්ගේ අපේක්ෂණයන් නිසා. අනිත් කාරණේ තමයි ඊළඟ දේ තමයි ප්‍රධාන වශයෙන් අපිට සැලකන්න පුළුවන් අනුකූලතා අවදානම් විශේෂයෙන් විචක්ෂණශීලී වීම සම්බන්ධ අධ්‍යක්ෂක මණ්ඩලයට දැඩි පීඩනයක් එකතු වීම. අධ්‍යක්ෂක මණ්ඩලයට දැඩි පීඩනයක් එකතු වීම. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් බැංකුවක අනුකූලතා අවදානම් කළමනාකරණය. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් විශේෂයෙන් අපි සැලකුවොත් එහෙම අනුකූලතාවය සම්බන්ධයෙන් කතා කරනකොට අවදානම් කළමනාකරණය නිසි ලෙස සිදුවීම කෙරෙහි අධ්‍යක්ෂක මණ්ඩලයට දැඩි පීඩනයක් එකතු ඇතිවීම තුළිනුත් මේ අනුකූලතාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. අනිත් එක මේ ආර්ථික පරිසරය තුළ තිබෙන ආందోලනයක් මෑතකදී ඇතිවීම නිසා මොකද ආර්ථික පරිසරය තුළ විශාල වෙනස්කම් කීපයක් ඇති වුණා. එhmenan අනුකූලතාවය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වීම නිසා තමයි විශේෂයෙන් මේ අනුකූලතා අවධානම අද වැදගත් තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. right? හොඳයි. එවනම් අපි බලමු මොකද්ද මේ අනුකූලතා අවදානම කියන්නේ මොකක්ද? right? මොකද්ද අනුකූලතා අවදානම කියලා කියන්නේ? ප්‍රධාන වශයෙන් යම් ආයතනයක් විසින් යම් කිසි ආයතනයක් විසින් අපි දන්නවා ඒ ආයතනයක් විසින් අනුකූල වෙන්න ඕනේ සමහර දේවල් වලට. මොනවද? නීති රෙගුලාසි. right? නීති රෙගුලාසි. රීති කියන්නේ මතක තියාගන්න rules. මතකද හුඟක් කියලාට මේ නීති රීති. right? රෙගුලාසි කියන්නේ regulations. නීති කියන්නේ law. නීති රෙගුලාසි. රෙගුලාසි කියන්නේ regulation. රීති කියන්නේ rules. රීති කියන්නේ rules. මතකද මේ සිංහල වචන ටික. right? අදාළ වන සොයන් නියාමන ආයතනික ප්‍රමිති. සොයන් නියාමන ආයතනික ප්‍රමිති. දැන් අපි දන්නවා ආයතනයක් තුල තියෙනවා සොයන් නියාමන ආයතනික ප්‍රමිති. right? ඒකට කියනවා අපි මේ බැංකුවේ විසින් ඉදිරිපත් කරලා තියෙන ඒ ආයතනයේ ක්‍රියාත්මක විය යුතු ප්‍රමිති. සොයන් නියාමන ආයතනික ප්‍රමිති. right? ඒ විතරක් නෙවෙයි. ආයතනික බැංකු කරන ක්‍රියාවලියට අදාළ වන ආචාර ධර්ම සංග්‍රහ. එතකොට එහෙමනම් යම් කිසි මෙහෙම මේ දැන් මේ ඩික ඩෙෆිනිෂන් එක මම ඔයගොල්ලන්ට මේ කෙටියෙන් කියලා දෙන්න යන්නේ කොහොමද මතක තියාගන්න. අනුකූලතා අවදානම යන්නේ අදොස් කරන්නේ කුමක්? මොකක්ද? යම් කිසි ආයතනයක් විසින් මතක තියාගන්න යම් කිසි ආයතනයක් විසින් ඒ ආයතනය ක්‍රියාත්මක වීමේදී මතක තියාගන්න. ඒ ආයතනය පවතින නීතිවලට පවතින රෙගුලාසි වලට පවතින රීති. දැන් ඔන්න වචන තුන මොකද්ද? නීති කියන්නේ law. රෙගුලාසි කියන්නේ regulation. රීති කියන්නේ rules. right? එක තුනයි. හතරවෙනි එක සොයන් නියාමන ආයතනික ප්‍රමිති. ඒ ආයතන විසින් ඉදිරිපත් කරලා තියෙන සොයන් නියාමන ආයතනික ප්‍රමිති standards. right? හතරයි. සහ බැංකු කරන ක්‍රියාක්‍රම වලට අදාළ වන ආචාර්ය ධර්ම සංග්‍රහ ethics දැන් සමග අනුකූලව කටයුතු කරන්න ඕනේ. සමග ඒවට එකග වෙලා කටයුතු කරන්න ඕනේ.
right මෙම යම් කිසි ඕනෑම ආයතනයක් විශේෂයෙන් මූල්‍ය ආයතනයක් ඊහත කියු කරුණු 1 2 3 4 5ට අනුකූල වීමට නැත්නම් ඒ අනුව කටයුතු කිරීමට අසමත් වීම නිසා ආයතනයකට මුහුණ දෙන්න වෙනවා කරුණු තුනක්. මොකද්ද මුහුණ දෙන්න වෙන්නේ? මුහුණ පෑමට සිදු වෙන්නේ නෛතික එකක් තමයි නෛතික ක්‍රියාවලියන් වලට මුහුණ දෙන්න වෙනවා. 2 නියාමන සම්බාධක වලට මුහුණ දෙන්න වෙනවා. 3 ප්‍රමාණාත්මක මූල්‍ය පාඩු ඇති වෙනවා. 4 කීර්තිනාමය හානි වෙනවා. මේ ආකාරයෙන් අවධානය යොමු වීම නිසා ඇතිවන අවදානමට අපි කියනවා අනුකූලතා අවදානම කියලා. දැන් ඔන්න මම ආපහු කියන්න. දැන් මේක මතක තියාගන්න හිමයි, right? මොකද අනුකූලතා අවදානම කියන්නේ? අනුකූලතා අවදානම කියලා කියන්නේ ඕනෑම ආයතනයක් නැත්නම් විශේෂයෙන් මූල්‍ය ආයතනයක් ඒ මූල්‍ය ආයතන මතක තියාගන්න කරුණු 5කට අවධානය යොමු කරන්න ඕනේ. නැත්නම් අනුකූල ඒ අනුව ක්‍රියාත්මක කරනවා. මොනවද ඒ කරුණු 5? නීති, රෙගුලාසි, රීති, අදාළ වන ස්වයං නියාමන ආයතනික ප්‍රමිතීන් සහ බැංකු ක්‍රියාකරණයට අදාළ වන ආචාර්ය ධර්ම වලට අනුකූලව ක්‍රියාත්මක වීම නැත්නම් එම කටයුතු වලට අනුකූල වීමට අසමත් වීම නිසා ආයතනීය මුහුණ දෙන කරුණු කීපයක් තියෙනවා. මොකක්ද ඇති වෙන මුහුණ දෙන ප්‍රතිඵල? මුහුණ දෙන ප්‍රතිපාක මොකක්ද? එක නෛතික වශයෙන් මුහුණ පෑම සිදු වෙන්න පුළුවන්. එකක් නියාමන සම්බාධක. ඒ කියන්නේ නීතිමය වශයෙන් දඩුවම් ලැබෙන්න පුළුවන්. ඒ වගේම නියාමන සම්බාධක. ඒ කියන්නේ අපේ රෙගියුලේටර් විසින් යම් යම් සම්බාධක යම් යම් දඩුවම් ලබා දෙන්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රධාන වශයෙන් ඇතිවට මූල්‍ය පාඩු. මූල්‍ය වශයෙන් ඇති වෙන පාඩු. තමාට ෆයින්ස්, සමහරලාට දඩ මුදල්, ඒ වගේ ඒවා. ඒ තුල සහ අවසාන වශයෙන් කීර්තිනාමය. එහෙමනම් මේ තත්ත්වයන් යටත ක්‍රියාත්මක වීම නිසා ඇතිවීමේ මේ හානිවීමේ අවදානමට අපි කියනවා අනුකූලතා අවදානම. දැන් මතකයි නේද? දැන් අමතක වෙන්න එපා කවදාකවත්. ඒතර අනුකූලතා අවදානම කියන්නේ යම් ආයතනයක් නීති රෙගුලාසි රීති අදාළ වන ස්වයං නියාමන ආයතනික ප්‍රමිතීන් බැංකුකරණයට අදාළ වන ආචාර ධර්ම වලට අනුකූල නොවීම නිසා අසමත් වීම නිසා එම ක්‍රියාත්මක සිදු කිරීමට අසමත් වීම නිසා ආයතන වලට යම් යම් පාඩු සිදු වේ. යම් යම් කටයුතු යම් කාරණා වලට එහි ප්‍රතිවිපාක තියෙනවා. මොකක්ද ඇති වෙන ප්‍රතිවිපාක? නෛතික, නියාමන සම්බාධක, මූල්‍ය පාඩු සහ කීර්තිනාම. මේ නිසා ඇතිවන අවදානමට අපි කියනවා අනුකූලතා අවදානම. දැන් ලේසි නේද නිර්වචනය කරනකොට මතක තියාගන්න මේක කඩන්න. right? එතකොට නීති, රෙගුලාසි සහ පිරිවිතර සමග අනුකූල වීමට අසමත් වීම හේතුවෙන් නෛතික ක්‍රියාමාර්ග ව්‍යාපාරයේ කීර්තිනාමයට සිදුවිය හැකි හානි වියදම අධික ප්‍රතිඵල ජනනය කරනු ඇත. right? සමහර අවස්ථාවන් වලදී මතක තියාගන්න මෙසේ නොකිරීම නිසා සිරබාරයට පවාපත් වෙන්න පුළුවන්. එබැවින් ඵලදා අනුකූලතා කළමනාකරණයකට ඉතාමත් වැදගත් වෙනවා. මෙම අවදානම් වලින් ආරක්ෂා වෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඒ අනුකූලව අපි ඒ නීති රීති වලට අනුකූලව කටයුතු කළ යුතුයි. ඒකට තමයි කියන්නේ. විශේෂයෙන් තැන්පත් බාර ගන්නා මූල්‍ය ආයතනයක් තුළ මතක තියාගන්න ඉතාමත්ම අත්‍යවශ්‍ය කරුණක් තමයි මේ අනුකූලතාවය. right? okay. දැන් අපි බලමු අනුකූලතාවයේ මූලික කරුණු. මොකක්ද මේ අනුකූලතාවයේ මූලික කරුණු? right? pillars of compliance. මොකක්ද මේ අනුකූලතාවයේ මූලික කරුණු? එකක් තමයි අභ්‍යන්තර අනුකූලතාවය, නියාමන අනුකූලතාවය, අවංක හා වෙළඳපළ ක්‍රියාකාරකම් සහ නීති අනුකූලතාවය. මොකක්ද මේ අභ්‍යන්තර අනුකූලතාවය කියලා කියන්නේ? දැන් අපි දන්නවා මතක තියාගන්න අපි කතා කළා යහපාලනය ඉගෙන ගන්නකොට අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්යභාරය.
එතකොට මතක තියාගන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ විසින් තමයි අනුමත කරන්නේ ඒ ආයතනයේ අභ්‍යන්තර ප්‍රතිපත්ති ක්‍රමවේද ඔක්කොම අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අනුමත කරනවා ඒ පැවතිය යුතු අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ අභ්‍යන්තර පාලන ක්‍රම සහ ක්‍රමවේද. එතකොට බැංකුව ඒ අභ්‍යන්තර කටයුතු වලට අනුකූලව කටයුතු නොකිරීම ඔන්න නැවත වරක් අනුකූලතාව අවදානමට මුහුණ දෙනවා. එහෙනම් අනුකූලතාවයේ එක ප්‍රධාන කරුණක් තමයි අභ්‍යන්තර අනුකූලතාවය. ව්‍යාපාරයේ තුල පවතින අදාළ වන ස්වයං නියාමන ආයතනික ප්‍රවෘත්තිය එහෙම නැත්නම් අර අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් වලට අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන ලද ඕන එතනින් ලියා ගන්න ෆ්ලෑග් යටින් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන ලද අභ්‍යන්තර ප්‍රතිපත්ති ක්‍රමවේද වලට අනුකූලව සීලුම බැංකු කාර්ය මණ්ඩලය කටයුතු කිරීම. ඒක තමයි පළමු එක. දෙක තමයි නියාමන අනුකූලතාවය. දැන් අපි දන්නවා එක එක මූල්‍ය ආයතන එක එක ආයතන නියාමනය කරන්නේ වෙන. දැන් උදාහරණ රක්ෂණ කමිෂන් සභාව. රයිට්? ඒ වගේ බැංකු අපි කියනවා ශ්‍රී ලංකා මහා බැංකුව. එතකොට එක එක මූල්‍ය ආයතන එක එක ඒවා පාලනය. එතකොට මේ මූල්‍ය ආයතන විසින් විවිධ වූ රෙගුලාසි නැත්තං රෙගුලාසි ඉදිරිපත් කරලා තිනවා ඒ අදාළ ආයතනය තමුන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනකොට. එහෙමනම් නියාමන අනුකූලතාවය කියන්නේ මූල්‍ය ආයතනයක් ඒ තමුන්ගේ නියාමක විසින් ඉදිරිපත් කරන ලද නීති රීති රෙගුලාසි වලට අනුකූලව ක්‍රියා කළ යුතුය. රයිට්. 3 අවංක හා වෙළඳ ක්‍රියාකාරකම්. දැන් මේකින් අදහස් කරන්නේ දැන් අසාධාරණ වෙළඳ කටයුතු වලින් වැළකීම පිණිස ආයතනය මගින් නිකුත් කරන ලද නීති උපදෙස් වලට අනුව කටයුතු කිරීම. දැන් අපි සමහර වෙලාවට මේ වෙළඳපොළ ක්‍රියාකාරකම් සඳහා සමහරට අපි තියෙන චාර්ටර් නැත්නම් අපි කියනවා මේ කස්ටමර් චාර්ටර්. එහෙම නැත්නම් එක එක චාර්ටර්ස් තියෙනවනේ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් එතික්ස් ආචාර්ය ධර්ම වලට අනුකූලව කටයුතු කරන්න ඕනේ. අසාධාරණ වෙළඳපළ කටයුතු වලින් වැළකීම පිණිස ආයතනීය මගින් නිකුත් කරන ලද නීති උපදෙස් වලට අනුකූලව රීති උපදෙස් වලට අනුකූලව කටයුතු කරන්න ඕනේ. ඒක තමයි අවංක හා වෙළඳ ක්‍රියාකාරකම් කියන්නේ. හතරවෙනි කරුණ තමයි මොකද්ද හතරවෙනි කරුණ කියන්නේ රටේ පවතින පොදු නීතියට අනුව කටයුතු කරන්න ඕන. එහෙමනම් ඕනෑම ආයතනයක් අනුකූල වෙනවා කියලා කියන්නේ මොකද්ද? අභ්‍යන්තර අනුකූලතාවය, නියාමන අනුකූලතාවය, අවංක හා වෙළඳපොළ ක්‍රියාකාරම් සම්බන්ධයෙන් ඇති වෙන අනුකූලතාවය සහ නීති අනුකූලතාවය තමයි මේ අනුකූලතාවයේ මූලික කරුණු. එම කරුණු වලට අනුකූලව ආයතනීය ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. දැන් අපි දන්නවා මොකද්ද අභ්‍යන්තර අනුකූලතාවය, නියාමන අනුකූලතාවය, අවංක හා වෙළඳපොළ ක්‍රියාකාරකම් සහ නීති අනුකූලතාවය කියන එක අපි දැන් ඔන්න තේරුම් ගත්තා. මොකද්ද මේ කියන්නේ legal compliance, right? Okay. දැන් ඔන්න අපි බලමු මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම මොකද්ද මේ අනුකූලතාවය සම්බන්ධයෙන්. අධ්‍යක්ෂක මණ්ඩලයේ මේ වගකීම. දැන් මතක තියාගන්න දැන් අපි ඉගෙන ගත්තානේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම ගැන කතා කරනකොට ආර්ථික යහපාලනයේදී අපි කිව්වා අධ්‍යක්ෂක මණ්ඩලය තමයි වග කියන්න ඕනේ විශේෂ ශේෂ්ත්‍ර කීපයක් කළා. අනුකූලතාවයක් ආයතනය තුළ පවත්වාගෙන යාමත් මතක තියාගන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක් වෙනවා. ඒ කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ විසින් බැංකුවේ අනුකූලතා ප්‍රතිපත්ති ස්ථිර සහ ඵලදායී අනුකූල කාර්යභාරයන් චිතයන් විධිමත්ම සක්කේලීනිත කිරීම නැත්නම් ලේඛනගත කිරීම සහ අනුමත කළ යුතුය. දැන් අපි කියවනේ මතකයි නේ මේ වගේ. එතකොට තව දෙයක් කියන්නේ මේ අනුකූලතාවයට අමතරව අධ්‍යක්ෂක මණ්ඩලයේ සිදු කරන තව දෙයක් තමයි උපාය මාර්ග ඉහළ කළමනාකාරීත්වය විසින් ඉදිරිපත් කරන ලද උපාය මාර්ගය නිවැරදිව ඒවා අනුමත කිරීම. ඒ වගේම තමයි අධ්‍යක්ෂක මණ්ඩලයේ තව කාර්යයක් තමයි අර
මොකක්ද රිස්ක් එහෙම නැත්නම් අවදානම් කළමනාකරණයේ පද්ධතියක් ආයතනය තුළ ඇතිලත් කිරීම. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ආයතනයේ තුළ අනුකූලතා ප්‍රතිපත්ති අනුකූලතා කාර්යභාරය ශ්‍රිතයන් විධිමත්ම සකේලන ගත කර මතක තියාගන්න ඇති කර යුතුය. right ඒක අනිවාර්ය කාර්යයක් අධ්‍යක්ෂක මණ්ඩලයේ right ප්‍රතිපත්ති අනුමත කිරීම අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම. දෙක බැංකුවක අනුකූලතා අවදානම කළමනාකරණය කරන ආකාරය අභිප්‍රේෂණය කිරීමත් බැංකුවේ අධ්‍යක්ෂකවරුන්ගේ වගකීම. ඒ විතරක් නෙමෙයි ප්‍රතිපත්තිය හැදුවා ලේඛනගත කළා විතරක් නෙමෙයි ඒක මේ අනුකූලතා අවදානම බැංකුව තුළ නිසි ආකාරයෙන් සිදු වෙනවාදයි කියා අභිප්‍රේක්ෂණය කියන්නේ ඕවර්සී කිරීම බැංකුවේ අධ්‍යක්ෂකවරුන්ගේ වගකීමක්. right 3 අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුකූලතාවයේ වටිනාකම අවංක බව ඍජු බව හා පැහැදිලිතාවය සහ විනිවිදභාවය ප්‍රවර්ධනය කළ යුතුය. ඒ කියන්නේ මොකද්ද? අධ්‍යක්ෂක මණ්ඩලය මේකේ අනුකූලතාවයේ තිබෙන ආයතනයේ අනුකූලතාවයේ තියෙන වැදගත්කම එහි තිබෙන පැහැදිලිතාවය විනිවිදභාවයකින් යුතුව ඍජුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. ආම වශයෙන් වසරකට වරක්වත් අධ්‍යක්ෂක මණ්ඩලය හෝ අධ්‍යක්ෂක මණ්ඩලයේ කමිටුවක් විසින් බැංකුව සිය අනුකූලතා අවදානම සඵලදායීව කළමනා කරන්නේද යන්න තක්සේරුවක් කළ යුතුය. මතක තියාගන්න තක්සේරුවක් කළ යුතුය. right ඒකින්ද තමයි මතක තියාගන්න අපිට වැදගත් දෙයක් තමයි මේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ අනුකූලතාවය. ඇත්තම මෙතනදී අපි සාකච්ඡා කළොත් අපි මේකට කියනවා මේ දැන් සමහර කෙනෙකුට අහන්න පුළුවන් දැන් ප්‍රශ්නයක් විභාගයේ උගක් කියලාට මේ වගේ දේවල් අහනවා සඵලදාය අනුකූලතාව සඳහා මූල්‍ය ආයතනයකට මුදුන් මට්ටමේ හඬ ස්වභාවයක් වැදගත් වන්නේ මන්ද මෙන්න මේ කරුණු ටික තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. අනිත් එක තමයි අධ්‍යක්ෂක මණ්ඩලයේ තවත් වගකීමක් තමයි මේ ආයතනය තුළ ශක්තිමත් අනුකූලතා සංස්කෘතියක් ඇති කිරීම. ආයතනය තුළ ශක්තිමත් අනුකූලතා සංස්කෘතියක් ඇති කිරීම. right මතක තියාගන්න. අනිත් එක තමයි උපායශීලී සහ නව නිපැයුම් උපායශීලී සහ නව නිපැයුම් සංවර්ධන ක්‍රියාවලියේදී ස්වාධීන විපුරුමක් සිදු කිරීම හා විභව ගැටලු සහ අවදානම් පිළිබඳ අවධානය යොමු කිරීම පිණිස අවදානම් නිලධාරී වෙත බලය පැවරීම. දැන් ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? දැන් අපි දන්නවා ව්‍යාපාර කටයුතු වැඩි කරගන්න යන්න ඕන නම් මොකක්ද ආයතනයේට සමහර වෙලාවට උපායශීලී තීරණ ගන්න වෙනවා. දැන් එක උපායශීලී තීරණයක් තමයි ශාඛා විවෘත කිරීම. තව උපායශීලී තීරණයක් තමයි වෙළඳපළට නව නිපැයුම් හඳුන්වා දීම. තව උපායශීලී තීරණයක් වෙන්න පුළුවන් තවත් ආයතනයක් අත්පත් කර ගැනීම. right එතකොට මෙන්න මේ වගේ වැදගත් උපායශීලී ක්‍රියාවන් වලදී අධ්‍යක්ෂක මණ්ඩලය විශේෂයෙන් අවදානම් නිලධාරීට බලය පවරලා තියෙනවා මේකින් ඇති ස්වාධීන විපුරුමක් කරලා නැත්නම් ස්වාධීන ඇගීමක් කරලා ඇතිවිය හැකි ගැටලු හෝ අවදානම් පිළිබඳ අවධානය යොමු කර වාර්තාවක් ඉදිරිපත් කරන්න. right okay එහෙනම් ඊළඟ දේ තමයි විශේෂයෙන් අනුකූලතා ශ්‍රිතය අභිපේක්ෂණය කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුකූලතා නිලධාරියෙකු පත් කිරීම. right මතක තියාගන්න දැන් අනුකූලතා නිලධාරියෙක් පත් කර පමණින් ඒ ආයතනයේ සම්පූර්ණ අනුකූලතා කාර්ය අනුකූලතා නිලධාරියට වග කියන්න අවශ්‍ය නැහැ. ඒක ආයතනයේ සිටින සියලුම සේවකයන් වග කිය යුතුයි අනුකූලතාවය ආරක්ෂා කිරීම සඳහා. හැබැයි විශේෂයෙන් මේ බැංකුව තුළ අනුකූලතාවය සිදු වෙනවාදයි සොයාපත් කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අනුකූලතා නිලධාරී කෙනෙකුට පත් කරන්න ඕනේ. අනිත් එක මේ ප්‍රධාන අනුකූලතා නිලධාරීන්ගේ අපි කිව්වා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා මොකද කරලා තියෙන්නේ?
ඔහු වාර්තා කිරීම කෙලින්ම අධ්‍යක්ෂක අනුකොමිටුවට හෝ අධ්‍යක්ෂක මණ්ඩලයේ වෙත වාර්තා කිරීමේ බලය ලබා දීලා තියෙනවා. එතකොට මතක තියාගන්න ප්‍රධාන අනුකූලතා නිලධාරී දැන් අපි දන්න ඒ වගේ නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා. කවුද? ප්‍රධාන විගණක නිලධාරී. ඔහුත් කාටද වාර්තා කරන්නේ? සබ් මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් පරිපාලනය වශයෙන් CEOට වාර්තා කළාට රාජකාරී වශයෙන් වාර්තා කරන්නේ බැඳී සිටින්නේ කවුද? අභ්‍යන්තර චීෆ් ඉන්ටර්නල් ඔඩිටර් වග කියන්නේ කාටද? මොකක්ද අනු කොමිටිය? විගණක කොමිටියට. එතකොට තව ඒ වගේ ඔෆිසර් කෙනෙක් තමයි චීෆ් රිස්ක් ඔෆිසර්. ප්‍රධාන අවදානම් නිලධාරී. අපි ඒක ඉගෙන ගන්නවා. ප්‍රධාන අවදානම් නිලධාරී ඔහුත් පරිපාලන වශයෙන් වාර්තා කරන්නේ ප්‍රධාන විධායකට. නමුත් රාජකාරී වශයෙන් ඔහු වාර්තා කරන්නේ ඔහු වග කියන්නේ කාටද? කාටද? අවදානම් අධ්‍යක්ෂක මණ්ඩල අවදානම් අනු කොමිටුවට. එතකොට ප්‍රධාන අනුකූලතා නිලධාරීත් ප්‍රධාන වශයෙන් ඒ අතින් එයාට වෙනමම කමිටියක් නෑ. එයා බොහෝ විට අනු කොමිටියෝ තමයි එයා වාර්තා කරන අනු කොමිටියෝ තමයි අර චීෆ් රිස්ක් ඔෆිසර් කරන එකම අපි කියනවා අවදානම් අනු කොමිටුව අධ්‍යක්ෂක මණ්ඩල අනු කොමිටිය තමයි වාර්තා කරන්නේ. ඇයි එහෙම වාර්තා කරන්න පසුබිමක් ඇති කරලා තියෙන්නේ? අර ආයතනය තුල විශේෂයෙන් අර ඔහුගේ තිබෙන ඒ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා. right? ආරක්ෂා කර ගැනීම සඳහා. right. එතකොට දැන් ඔන්න අපි ඉගෙන ගත්ත ආයතනයක් තුල අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම අනුකූලතාවය සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම මොකක්ද? right? එතකොට අපි කාරණා රාශියක් කිව්වා. right? okay. දැන් ඔන්න විභාගෙදී අහන ප්‍රශ්නයක්. දැන් එතන මේ හරිය කොයි හරි ඔයගොල්ලෝ ලියා ගන්න මෙන්න මේ ප්‍රශ්නය. මොකද්ද මේ ප්‍රශ්නය? ලියා ගන්න මේ ප්‍රශ්නය. එතනින් ලියා ගන්න. මේ හරියෙන් ලියා ගන්න. මේ ප්‍රශ්නේ මම දැන් මේ කියන ප්‍රශ්නේ ලියා ගන්න. right? right. සඵලදාය අනුකූලතාවය සඳහා මූල්‍ය ආයතනයකට මුදුන් මට්ටමේ හඬ ස්වභාවය tone at the top මුදුන් මට්ටමේ හඬ ස්වභාවය වැදගත් වනුයේ මන්ද? right? හරි. එතකොට මතක තියාගන්න ඒකට තමයි මේ අධ්‍යක්ෂ ඒ කියන්නේ පැහැදිලිවම මේ වෙන විදියකට අපි සාකච්ඡා කළොත් මේ ප්‍රශ්නේදී කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම්. right? අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම්. එදින අනුකූලතාවය මුලින්ම ආරම්භ යුත්තේ මුදුන් මට්ටමේ අධ්‍යක්ෂක මණ්ඩල තත්ත්වයේ. right? එහෙමනම් මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ මේ අනුකූලතාවයේ වටිනාකම අවංක බව හා ඍජු බව විනිවිදභාවය අනිවාර්යයෙන්ම මේ ප්‍රවර්ධනය කරන්න ඕනේ. right? තුන්වෙනි කරුණ වශයෙන් මේ ප්‍රධාන වශයෙන් අපිට ගන්න පුළුවන් ආයතනය තුල ශක්තිමත් අනුකූලතා සංස්කෘතියක් ඇති කිරීමත් අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක් වශයෙන් කියනවා. right? එහෙමනම් තව එකක් වශයෙන් කතා කරන්න පුළුවන් මෙම අනුකූලතා ප්‍රධාන වශයෙන් මේ ආයතනය තුල සියලුම දෙනා මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ මේ ආයතන තුල සියලුම සේවක මහතුන් අනුකූලතාවය පිළිබඳව කටයුතු කරන්න ඕනේ. එය හුදෙක් අවදානම් නිලධාරී මත හෝ නැත්නම් අනුකූලතා නිලධාරී මත පමණක් බලය පැවරීම සිදු නොකළ යුතුයි. right? අනිත් එක අධ්‍යක්ෂකගේ හැමෝගෙම කාර්යයක්. right? අනුකූලතා. එතකොට මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රධාන අනුකූලතා නිලධාරියෙක් පත් කිරීම සහ ඇයට එම කාර්ය ආයතනය තුළ ස්වාධීනව සිදු කිරීමේ අවස්ථාව ලබා දීම.
ඒ නිසා ඒ අවස්ථාව ලබා දීම සඳහා ප්‍රධාන අනුකූලතා නිලධාරී ප්‍රධාන වශයෙන් පරිපාලන වශයෙන් CEOට වාර්තා කළත් අධ්‍යක්ෂක මණ්ඩල අනු කොමිටියට හෝ අධ්‍යක්ෂක මණ්ඩලයට ස්වාධීනව වාර්තා කිරීමේ සහ අවස්ථාව ලබා දිය යුතුය. right? okay. දැන් ඊට පස්සේ අමතරව මතක තියාගන්න තව කරුණක් තමයි අපි කිව්වා දැන් ඵලදායි අනුකූලතා අවදානම් කරණය කිරීම මතක තියන්න ඒක ප්‍රධාන වශයෙන් ඉහළ කළමනාකාරීත්වයේ වගකීමක් අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක් සමානව සියලුම කළමනාකාරීත්වයේ වගකීමක්. එතකොට ඵලදායි අනුකූලතා අවදානම් කළමනාකරණයක් ඇති කිරීම අනුකූලතා ක්‍රියාවලයක් ආයතනය තුළ ස්ථාපිත කිරීම ක්‍රියාත්මක කිරීම තම වගකීම් ශේෂ්ත්‍රය තුළ අවදානම් සොයා බලා ඒවා නිසි අයුරින් ඉටු කිරීම සියලුම අංශ වෙත අනුකූලතාවේ වැදගත්කම දැනුවත් කිරීම සහ අනුගත වීම නිසි ආකාරයෙන් අනුකූල වාර්තා කිරීම පිළියෙල කිරීම සහ ඒ අවශ්‍ය අදාළ තොරතුරු ලබා දීම කළමනාකාරීත්වයේ වගකීමක් වෙනවා. මතක තියාගන්න කළමනාකාරීත්වයේ වගකීමක් වෙනවා. මේට අමතරව මොකද්ද මේ අනුකූලතා නිලධාරියගේ ප්‍රධාන වගකීම මොකක්ද? අනුකූලතා නිලධාරියගේ ප්‍රධාන වගකීම මොකක්ද? එතකොට මූල්‍ය ආයතන මුහුණ දෙන අනුකූලතා අවදානම ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට සහාය වීම අනුකූලතා නිලධාරියගේ ප්‍රධාන වගකීම. එතකොට මතක තියාගන්න ඕගොල්ලෝ මම තව කරුණක් මෙතනදී කියන්නම්. අනුකූලතාවී නිලධාරිය පත් කිරීමේ බලය ලැබිලා තියෙන්නේ බැංකුව වෙත. ඕගොල්ලෝ දන්නවා මේ අනුකූලතා නිලධාරිය කියන තනතුර ඉස්සර බැංකුවල තිබුණේ නැහැ. මේ ළඟකදී නම් තමයි මේ අනුකූලතා නිලධාරියාගේ වගකීම නැත්නම් අනුකූලතා නිලධාරී වගකීම අනුකූල නිලධාරියා පත් කිරීම මේ ස්ථාගත වුණේ. ඒ පත් කිරීම සඳහා උපකාරී වුණ නීතිය තමයි මතක තියාගන්න නීතිය තමයි මොකක්ද මේ නීතිය? ඒ නීතියට අපි කියනවා ප්‍රධාන වශයෙන් අංක 6 2006 මොකක්ද පනත? ඒ පනතට කියනවා Financial Transaction Reporting Act. ඒ කියන්නේ මොකක්ද Financial Transaction Reporting Act කියලා කියන්නේ මූල්‍ය වාර්තා කරන ගනුදෙනු වාර්තා කිරීමේ පනතින් තමයි මේ අනුකූලතා නිලධාරියෙක් පත් කිරීම සහ ඔහුගේ කාර්යභාරයන් ගැන විශේෂයෙන් කටයුතු කරන්නේ. ඒ සඳහා අවසරය ලබා දීලා තියෙනවා. එතකොට මොකද්ද මෙයාගේ වගකීම්? එක වගකීමක් තමයි ආයතනයේ මුහුණ දෙන අනුකූලතා අවදානම ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට සහාය වීම. එක. දෙක. දැන් අපි දන්නවා නොයෙක් අවස්ථාවන් වලදී විරින් විට රටේ පවතින නීති එතකොට නියාමක නීති අලුතෙන් හඳුන්වා දෙනවා. එතකොට මේ අනුකූලතා නිලධාරියගේ තව වගකීමක් තමයි මෙවැනි අලුතෙන් ඉදිරිපත් කරනු ලබන නියාමන නීති රීති එතකොට රටේ පවතින නීති රීති පිළිබඳව මතක තියාගන්න ඉහළ කාර්ය මණ්ඩලයට දැනුවත් කිරීම. උපනතීන් ඒවායේ නූතන උපනතීන් කියන්නේ අලුත් දේවල් පිළිබඳව ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ දැනුම් දීම. 3 ඔව්හෝ ඇය විසින් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට අනුකූලය වන පිළිබඳ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ ක්‍රියාවලියට සහයෝගය ලබා දීම. ඒ විතරක් නෙමෙයි ඉහළ කළමනාකාරීත්වය නෙමෙයි සාමාන්‍ය සේවකයනුත් මේ අනුකූලතාවයේ වැදගත්කම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන. එසේම අනුකූලතාවය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයට යම්කිසි ගැටලුවක් ඇති වුණොත් right එහෙම නැත්නම් මහරේ පිළිබඳ සොයා බැලීමක් ඇති වුණොත්
ඔහු තමයි ප්‍රධාන වශයෙන් මේ ගැටලු සඳහා විසඳුම් ලබා දෙන නිලධාරියා. දැන් උදාහරණයක් වශයෙන් ගන්නකෝ. දැන් ඔයගොල්ලෝගේ බැංකුවේ ඔයගොල්ලෝ දන්නවා දැන් ඔන්න ගනුදෙනුකරුවෙක් කෙනවා විශාල මුදල් සැක සහිත ගනුදෙනුවක් කරන්න. දැන් ඔගොල්ලෝ දැන් ගිණුමක් ආරම්භ කරනකොට ඒ ගනුදෙනුකරු පිළිබඳ තොරතුරු ගන්නවානේ. ඔහුගේ රැකියාව මොකක්ද? KYC CDD මොකද රැකියාව? ඔහුගේ සාමාන්‍යයෙන් ගිණුම බලපුවම කියන්න පුළුවන් මොහු සාමාන්‍යයෙන් ගිණුම් මුදල් තැන්පත් කරන ක්‍රමය. මොහු සාමාන්‍යයෙන් තැන්පත් කරන ප්‍රමාණවල්. නමුත් එකපාරටම මොහු ඇවිල්ලා හැම මාසෙම මිලියන එක තැන්පත් කරන්න පටන් ගන්නවා. දැන් මොකද්ද මේ ගනුදෙනුව? මේ ගනුදෙනුව සැක සහිත ගනුදෙනුවක්. සැක කටයුතු ගනුදෙනුවක්. මේ අපි හිතමු ටීචර් කෙනෙක් කියලා. කොහෙන්ද ටීචර්ට මෙච්චර සල්ලි? රයිට්? ඔන්න දැන් හෙඩ් ඔෆිස් එකට නැත්තම් බ්‍රාන්ච් එකේ කළමනාකරුට මේ පිළිබඳව දැනුම් දීමක් කරනවා ඒ කැෂියර් එකේ ඉන්න ළමයා ඇවිල්ලා. එතකොට කළමනාකරු මොකද කරන්නේ? මේ පිළිබඳව දැනුවත් කරන්න ඕනේ කවුද? අනුකූලතා නිලධාරී. එතකොට අනුකූලතා නිලධාරී තමයි ඒ සම්බන්ධයෙන් FIU එක මූල්‍ය බුද්ධිය එකකේ දැනුවත් කරලා අවශ්‍ය දැනුවත් කිරීම කරනවා. ඒ වගේම සේවකයන්ට ඒ වගේ අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන පුද්ගලයා. දැන් අනුකූලතා නිලධාරියාගේ වගකීම් තමයි අපි දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ. රයිට්? ඒ විතරක් නෙමෙයි. එම අනුකූලතාවයේ සම්බන්ධයෙන් ලිඛිත උපදෙස් නිකුත් කර ඒවායි කාර්ය මණ්ඩලය අතර ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම. රයිට්? දැන් අපි හිතමු බැංකුව ආයතනය තුළ යම් පවතින අභ්‍යන්තර ක්‍රමවේදවල යම් දුර්වලතා තියෙනවා නම් මේ පිළිබඳවත් අභ්‍යන්තර මේ පිළිබඳවත් අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාපටිපාටි රීතීන් ඉදිරිපත් කිරීමත් මේ ප්‍රධාන අවදානම් ප්‍රධාන අනුකූලතා නිලධාරියගේ කරයි. ඒ විතරක් නෙමෙයි අනුකූලතා නිලධාරියා විසින් දැන් ආයතනය අර මම සඳහන් කළා වගේ මොනවද සිදුව හැකි අවදානම් අනුකූලතා අවදානම් ඒවා හඳුනා ගන්න ඕනේ. ඒවා ලේඛනගත කරන්න සහ ඒවා අඩු කර ගැනීම සඳහා වළක්වා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඉහළ කළමනාකාරීත්වය දැනුම් වෙන්න අවශ්‍යයි. රයිට්? ඉතින් මේව තමයි ප්‍රධාන වශයෙන් අපිට කියන්න පුළුවන් මේ අනුකූලතා නිලධාරියාගේ ප්‍රධාන වගකීම වශයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන් මෙන්න මේ කරුණු. ඒ මොකද අපි එහෙම කියන්නේ අපි දන්නවා මේ ඉතාමත්ම වැදගත් ආයතනයක් තුළ මෙවැනි ආකාරයේ අනුකූලතා ක්‍රියාවලියක් ආයතනය තුළ සිදු අනුකූලතා නිලධාරියගේ වගකීමක් තියෙනවා. ආයතනය තුළ අනුකූලතා අවදානම අවම කිරීම පිණිස කටයුතු කිරීම. රයිට්? එතකොට විශේෂයෙන් අනිත් එක තමයි මේ අවදානම් ප්‍රධාන අවදානම් නිලධාරියාගේ මම අර කලින් කිව්වා වගේ ඔහුගේ රාජකාරිය කටයුතු කරගෙන යාම සඳහා ප්‍රධාන වශයෙන් ඔහුගේ ඔහු ස්වාධීන තත්ත්වයක් ඇති කරන්න ඕනේ. ඒ හින්දා තමයි ඔහුම කෙලින්ම අපි වාර්තා කරන්න කියලා කියන්නේ කාටද? අපි කෙලින්ම වාර්තා කරන්න කියන්නේ කාටද අපි වාර්තා කරන්න කියන්නේ? අපි වාර්තා කරන්න කියන්නේ ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩල අනු කොමිටුවට. රයිට්? මෙන්න මේ කාරණා නිසා. එතකොට ඒ විතරක්ම නෙමෙයි මතක තියාගන්න ඔහුට ඇයට ප්‍රමාණවත් බලතල ලබා දෙන්න ඕන. දැන් බලතල ප්‍රමාණවත් බලතල ලබා දෙන්න නම් එම
තනතුර යම්කිසි ආයතනය තුළ ප්‍රබල තනතුරක් වෙන්න ඕනේ. ඒ හින්දා තමයි හුඟක් වෙලාවට අද අපි මේ මූල්‍ය ආයතන කළමනාකරණයේදී විශේෂයෙන් අනුකූලතා නිලධාරී අවම වශයෙන් පළමු පන්තියේ ඕයත අපි කියනවා චීෆ් මැනේජර් කෙනෙක් එහෙම නැත්නම් ඒජම් කෙනෙක්වත් තත්ත්වයෙන් ඔහුගේ බලතල ලබා දීම සඳහා ඒ ආයතනයේ තත්ත්වයන් ඇති කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඔහුට හෝ ඇයට ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට ඍජුවම ප්‍රවේශ වීමේ හැකියාවක් ඇති කරලා දෙන්න ඕන. එතකොට දැන් මේ ක්‍රමවලින් අපි මොකක්ද අදහස් කරන්නේ? හුඟක් වෙලාවට බල ගන්නනවා මේ ප්‍රධාන අවදානම් නිලධාරිගේ කාර්යභාරය. right මම හිතනවා ඔයගොල්ලන්ට ඒක තේරෙන්න ඇති මොකද්ද කර්මයේ වැදගත්කම right ස්වාධීනව කටයුතු කළ යුත්තේ ඇයි කියන එක අපි ඔයගොල්ලන්ට මම හිතනවා අවබෝධයක් දැන් තියෙනවා මේ සම්බන්ධයෙන්. හරි. දැන් එතකොට තව විශේෂයෙන් තව සලකා බැලිය යුතු තව කරුණක් තමයි තව විශේෂයෙන් අපිට සැලකන්න කටයුතු කරන දෙයක් තමයි ආයතනයක් තුළ කළමනාකරන අනුකූලතා ශ්‍රිතය. අනුකූලතා ශ්‍රිතයක් කියන්නේ මොකක්ද? right අනුකූලතා ශ්‍රිතයක් කියන්නේ මොකක්ද? අනුකූලතා ශ්‍රිතයක්. දැන් අපි බලමු මොකක්ද මේ අනුකූලතා ශ්‍රිතයක් කියලා කියන්නේ. ඒක ඊටාත්ම වැදගත් කාරණයක්. right අනුකූලතා ශ්‍රිතයක්. දැන් අනුකූලතා ශ්‍රිතයක් කියන්නේ මතක තියාගන්න ඔයගොල්ලෝ ගාව නෝට් එක ඇති. එතන පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් ටිකක් කරගන්න ඕනේ මේ අනුකූලතා ශ්‍රිතය ඔයගොල්ලෝගේ නෝට් එකේ අනුකූලතා ශ්‍රිතයක් කතා කරනකොට මෙන්න මේ වෙනස්කම් ටික එතන කරන්න. අනුකූලතා ශ්‍රිතයක right අනුකූලතා ක්‍රියාවලිය කියන්නේ අනුකූලතාවයට අදාළ වගකීම් ක්‍රියාත්මක කරන කාර්ය මණ්ඩලය. ඒක හරි. අනුකූලතා ශ්‍රිතයක් කියලා කියන්නේ compliance function කියන්නේ අනුකූලතා වගකීම් ක්‍රියාත්මක කරන කාර්ය මණ්ඩලයයි. right එය ලියා ගන්න කාර්ය මණ්ඩලයයි එතනින් ලියා ගන්න right යනු අනුකූලතාවයට අදාළ වගකීම් නෙමේ අනුකූලතා ක්‍රියාවලිය යනු නැත්නම් අනුකූලතා ශ්‍රිතය යනු අනුකූලතා එතකොට වයට කියන එක අයින් කරලා අනුකූලතා වගකීම් ක්‍රියාත්මක කරන කාර්ය මණ්ඩලය right එතකොට අදාළ කපන්න අනුකූලතාවයට කියන එකේ වයට අදාළ කියන එක කපලා දාන්න. එතකොට එන්න ඕනේ අනුකූලතා ක්‍රියාවලිය යනු අනුකූලතා වගකීම් ක්‍රියාත්මක කරන කාර්ය මණ්ඩලයයි. හරි? ඒක යටින් ලියා ගන්න මෙන්න මේ කරුණ. right? මෙන්න මේ කරුණ ලියා ගන්න. එය දැන් මම මේ කතා කරන්නේ අනුකූලතා ශ්‍රිතය. දැන් අපි විභාගයට හැවුවොත් අනුකූලතා ශ්‍රිතයක් යන කුමක්ද? ඒකට තමයි මම මේ ඩෙෆිනිෂන් එක දෙන්නේ. එය ඊට පස්සේ ලියා ගන්න එක යටින් අර කාර්ය මණ්ඩලයයි කියන එක යටින් ලියා ගන්න. එය ස්වාධීන ශ්‍රිතයක් වන අතර මම කියවනේ අනුකූලතා ශ්‍රිතය නැත්නම් අනුකූලතා ක්‍රියාවලිය ස්වාධීන ශ්‍රිතයක් නැත්නම් ස්වාධීන කාර්යයක් වන අතර බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඊට පස්සේ ලියන්න. එය ස්වාධීන ශ්‍රිතයක් වන අතර බැංකුවක හෝ මූල්‍ය ආයතනයක අනුකූලතා අවදානම හඳුනා ගැනීම දෙක තක්සේරු කිරීම හඳුනා ගැනීම තක්සේරු කිරීම අධීක්ෂණය උපදෙස් දීම හා
වාර්තා කිරීම සිදු කරයි. උපදෙස් දීම සහ වාර්තා කිරීම සිදු කරයි. right? ඔන්න මම නැවත වරක් කියන්න. අනුකූලතා ක්‍රියාවලිය යනු අනුකූලතා වගකීම් ක්‍රියාත්මක කරන කාර්ය මණ්ඩලයයි. එය ස්වාධීන ශ්‍රිතයක් විය යුතු ශ්‍රිතයක් වන අතර එය බැංගුවක හෝ මූල්‍ය ආයතනයක අනුකූලතා අවදානම හඳුනා ගැනීම, තක්සේරු කිරීම, අධීක්ෂණය සහ උපදෙස් දීම සහ වාර්තා කිරීම සිදු කරනු ලබයි. right? okay. ඉංග්‍රීසියෙන් කිව්වොත් කියන්නේ the compliant function, an independent function that identifies, assesses, monitors, advises and report on the bank's or financial institution compliance risk. ඒක තමයි ඉංග්‍රීසියෙන් definition. ඒක තමයි මම මේ සිංහලට හැරෙන්නේ. right? okay. එහෙමනම් අපි දන්නවා අනුකූලතා සිතයක් එහෙම නැත්නම් අනුකූලතා ක්‍රියාවලියක් යනු කුමක්ද කියන එක. right? එතකොට අපි කිව්වා වගේ අනුකූලතා ක්‍රියාවලිය අදාළ අභ්‍යාසයන් නෙමෙයි. right? ඒක පොඩ්ඩක් වැරද්දක් තියෙනවා. ඒ අභ්‍යාසයන් නෙමෙයි, ඒ අනුකූලතා ක්‍රියාවලිය අදාළ අභ්‍යන්තර අභ්‍යාසයන් කපන්න අභ්‍යන්තර අභ්‍යන්තර right? අභ්‍යාසයන් නෙමෙයි අභ්‍යන්තර නියාමන සහ නීති රීති අවශ්‍යතාවයන් හඳුනාගත යුතු අතර ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සහ ඒ සඳහා අනුගත වීම. right? okay. එතකොට ඊට පස්සේ අපි ගත්තොත් දැන් අපි මේ කතා කරමින් සිටින්නේ මේ අපේ මේ මේ definition. එතකොට අනුකූලතා ක්‍රියාවලිය right? අද වැදගත් වෙලා තියෙනවා විශේෂයෙන් නවීන තාක්ෂණයත් නවීන සංස්කරණ මූල්‍ය උපකරණ සහ නවීන සංස්කරණ අයින් කරන්න right? ඒ සංස්කරණ නෙවෙයි එතන ලියන්න ඕනේ මේ වචනවල ස්පෙලිං අප්සෙට් අනුකූලතා ක්‍රියාවලිය නවීන තාක්ෂණයත් නවීන සංස්කරණ නෙවෙයි සංකීර්ණ මූල්‍ය උපකරණ හා නව ව්‍යාපාර ක්‍රියාවලිය නිසා ඉතා වැදගත් අනවශ්‍ය ක්‍රියාවලියක් නෙවෙයි මොකක්ද දෙන්න ඕනේ අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් බවට අද පත් වී තියෙනවා. අනවශ්‍ය නෙමෙයි අත්‍යවශ්‍ය. බලන්න වචනවල වැරදි. right? එවනම් අනුකූලතා ශ්‍රිතය කළමනාකරණයෙන් එව නැත්තම් කළමනාකාරයෙන් බාහිරව අයුතු බලපෑම් වලින් ඕ බාධක වලින් තොරව එම කාර්ය නිසලෙස ඉටු කිරීමට හැකි විය යුතුයි. දැන් ඔන්න අනුකූලතා ශ්‍රිතය. right? දැන් ඔන්න අපි මෙතනම ලියනවා තව පොඩි ප්‍රශ්න. එතන ලියා ගන්න මෙන්න මේ ප්‍රශ්නේ. right? එතන ලියා ගන්න යටින් මේ ප්‍රශ්නේ. සඵලදායි අනුකූලතා ශ්‍රිතයක් ඇති කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? සඵලදායි අනුකූලතා ශ්‍රිතයක් ඇති කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? right? අනුකූලතා ශ්‍රිතයක් සඵලදායි අනුකූලතා ශ්‍රිතයක් ඇති කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? right? දැන් අපි ඉස්සෙල්ලාම කිව්වේ මොකද්ද අනුකූලතා ක්‍රියාවලියක් කියන්නේ? එහෙම නැත්නම් කුමක්ද අනුකූලතා ශ්‍රිතයක් කියන්නේ අදහස් කරන්නේ කුමක්ද? right? okay. දැන් එහෙමනම් මේ தත්ත්වය ඇති කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? එක ක්‍රියාමාර්ගයක් තමයි එය සඵලදායි වීම පිණිස අනුකූලතා ශ්‍රිතයට ප්‍රමාණවත් බලතල ව්‍යස්ථාපිත බව ස්වාධීනත්වය සම්පත් සහ අධ්‍යක්ෂක මණ්ඩලයට ප්‍රවේශ වීමේ හැකියාව
තිබිය යුතුයි. ඒක අපි කරුණුත් කිව්වා. right okay. එතකොට අනුකූලතා සිතී ස්වාධීන රාජකාරී කටයුතු කළමනාකරණය විසින් ගරු කළ යුතු සතර ඒ සඳහා බලපෑම් නොකළ යුතුය. ඒ කළමනාකරණය කොයි විදියකවත් අනුකූල සිතේ ස්වාධීනව රාජකාරී කටයුතු කිරීමේ අවස්ථාවට බාධා එල්ල විය නොමැතිය යුතුය. එහෙම නැත්නම් අනුකූලතාකාරී එහෙම නැත්නම් සිතේ එහෙම නැත්නම් ෆන්ක්ෂන් කළමනාකාරීත්වය වෙත ස්වාධීන සහ කාලෝචිත උපදෙස් සම්පාදනය කරන බව සහතික වෙන්නත් ඕනේ. එහෙනම් ප්‍රධාන දෙයක් තමයි අනුකූලතා සිතයක් ගත්තොත් එහෙම අනුකූලතා කාර්යයක් ගත්තොත් නියාමන ගැටලු සම්බන්ධව ස්වාධීන සහ කාලෝචිත උපදෙස් ලබා දෙන පරිදි කටයුතු කරන්න ඕනේ. එලෙසම මතක තියාගන්න ඍජුවම අධ්‍යක්ෂක මණ්ඩලයට හෝ අධ්‍යක්ෂක මණ්ඩල අනිකුමුඩුකට වාර්තා කරන්න ඕන. විශේෂයෙන් තැන්පතු භාර ගන්නා මූල්‍ය ආයතනවල සඵලදා අනුකූල කාර්ය පටිපාටීන් සහ නියාමන ගැටු ඒක තමයි අප උදාලා තියෙන්නේ right. ඒක මකලා දාන්න ඕන right. නැවත වරක් ඒක දාලා තියෙනවා. right. ඊට පස්සේ අපි දන්නවා මොකද්ද දැන් කෙනෙකුට අහන්න පුළුවන් මේ මගේ ප්‍රශ්නයක් වෙන තැනක ලියා ගන්නකො මේක. අනුකූලතා ශ්‍රිතයක වැදගත්කම සාකච්ඡා කරන්න. අනුකූලතා ශ්‍රිතයක වැදගත්කම සාකච්ඡා කරන්න. right. අනුකූලතා ශ්‍රිතයක වැදගත්කම සාකච්ඡා කරන්න. මොකද අනුකූලතා ශ්‍රිතයක වැදගත්කම? පළමු එක තමයි එකක් වශයෙන් ගන්න පුළුවන්. හොඳ ආයතනික යහපාලනය පවත්වා ගැනීමට උපකාරී වේ. right. හොඳ ආයතනික යහපාලන පවත්වා ගැනීමට උපකාරී වේ. ඒ කියන්නේ ආයතනය තුළ අනුකූලතා ශ්‍රිතයක් හොඳ අනුකූලතා ශ්‍රිතයක් තිබ්බොත් ඒ ආයතනය හොඳ ආයතනික යහපාලනය පවත්වා ගැනීමට උපකාරී වේ. 2. ඵලදායී සහ ඵලදායී අනුකූලතා කාර්යයන් පටිපාටීන් මගින් අනුකූලතා හා නියාමන ගැටලු පිළිබඳව කළමනාකාරීත්වයට කාලීන සහ උපදෙස් ලබා දීම සිදු කිරීම. උපදෙස් ලබා දීම සිදු කිරීම. 2. තුන්වෙනි වශයෙන් අපිට කියන්න පුළුවන් අනුකූලතා ශ්‍රිතයක් ආයතනයේ තුල අවදානම් හඳුනා ගැනීම පිණිස උපකාරී වේ. අවදානම් පිණිස උපකාරී වේ. එතකොට අපි කිව්වා අනුකූල ශ්‍රිතයක වැදගත්කම සාකච්ඡා කරන්න කියලා කිව්වොත් එක හොඳ ආයතනික යහපාලනයක් ඇති කිරීම සඳහා උපකාරී වෙනවා. එතකොට දැන් අපි කිව්වා ආයතනය තුල අවදානම් හඳුනා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම ඵලදායී අනුකූලතා කාර්යයන් පටිපාටි මගින් ආයතනික ගැටලු එහෙම නැත්නම් නියාමන ගැටලු පිළිබඳව ස්වාධීන සහ කාලීන උපදෙස් ලබා දීමට හැකියාව තියෙනවා. 3. ඊළඟ එක. right. සියලුම උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ හිමිකම් සුරක්ෂා කිරීම. සියලුම උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ හිමිකම් සුරක්ෂා කිරීම හා සහ ඒ සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයේ දිරිගැන්වීම. ඒ සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයේ දිරිගැන්වීම. right. තව එකක් අපි ගන්න පුළුවන්. තව එකක් ගන්න පුළුවන් අනුකූලතා සංස්කෘතියක් ආයතනයේ තුල ඇති කිරීම මගින් අනුකූලතා සංස්කෘතියක් ආයතනයේ තුල ඇති කිරීම මගින් ආයතනී කීර්තිනාමය දියුණු කර ගැනීමට හැකිවීම. ආයතනී කීර්තිනාමය දියුණු කර ගැනීමට නැත්නම් වැඩි කර ගැනීමට හැකිවීම. right.
එතකොට අපි දැන් විශේෂ කරුණු කීපයක් කිව්වා. ආයතනය තුළ අනුකූලතා සිතයක් බැංකුවට තිබීමේ ඇති වැදගත්කම අපි සාකච්ඡා කළා. ඒකත් එක්කම අපි කිව්වනේ අර සඵලදායී අනුකූලතා සිතයක් ඇති කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා ආයතනයක් තුළ එකක් තමයි අර අධ්‍යක්ෂක මණ්ඩලය මතක තියාගන්න මේ බැංකුව තුළ අනුකූලතා අවධානය පිළිබඳ අභිප්‍රේක්ෂණය කිරීම එහෙම නැත්නම් අනුකූලතා ප්‍රතිපත්තිය අනුමත කිරීම එකක්. දැන් මේක අපි ඉගෙන ගත්තා කලින්. අනිත් එක තමයි ඵලදායී අනුකූලතා අවධානය කළමනාකරණයේ ඉහළ කළමනාකරණයේ කාර්යයක් වීම. right? එතකොට ඒ විතරක් නෙමෙයි ඉහළ කළමනාකාරීත්වය ඒ අදාළ අනුකූලතා ක්‍රියාමාර්ග පිළිබඳ ආයතනය තුළ sannivedana ඇති කිරීම අනුකුත් සේවකයන් දැනුවත් කිරීමක් සිදු කරන්න ඕනේ. right? ඒ වගේම තමයි අර කිව්ව දෙය කරුණු දෙයක් තමයි අනුකූලතා සිතයක් ඇති කිරීමට එහි ස්වාධීනත්වය රැකවෙන ආකාරයෙන් කටයුතු කළ යුතු වීම. right? තව වැදගත්ම දෙයක් තමයි අවදානම් සිතයන්. අවදානම් සිතය හුඟක් වෙලාවට අපි කිව්වේ නෑ අවදානම් සිතයන් අභ්‍යන්තර විගණක සිතයන් මගින් නිතර කාලීනව සමාලෝචනයට භාජනය කිරීම. මතක තියාගන්න ඒකත් හරි වැදගත්. අභ්‍යන්තර විගණක සිතය මගින් අනුකූලතා සිතය සමාලෝචනය කිරීම හරි වැදගත් කරුණු කීපයක් වශයෙන් අපිට නම් කරන්න පුළුවන්. හරි ඕකේ. දැන් අපි බලමු එහෙමනම් තවත් වැදගත් කරුණක් තමයි මේ අපි මතක තියාගන්න තව ඉතාමත්ම වැදගත් දෙයක් තමයි අනුකූලතා සිතේ කියන්නේ දෙවනි පෙළ රේඛීය ආරක්ෂක පද්ධතිය සංගඨනය. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් 3 lines of defense නැත්තම් අපි කියනවා රේඛීය ආරක්ෂක පද්ධති සංගඨක තුනක් තියෙනවා. 3 line of defense. එකක් තමයි මේහියු. දෙක තමයි අනුකූලතාවය සහ අවදානම් කළමනාකරණය. තුන්වෙනි එක තමයි මොකද්ද? ආරක්ෂක පද්ධති අවසාන සංගඨකය තමයි අභ්‍යන්තර විගණක සිතය. එතකොට පළමු අනුකූලතා සිතය දෙවෙනි පෙළ රේඛීය ආරක්ෂක පද්ධතියේ සංගඨකයක්. මතක තියාගන්න. අනුකූලතා දෙවන පෙළේ රේඛීය ආරක්ෂක සංගඨකයක්. right. ඔන්න දැන් ඊට පස්සේ අපි කියන්නේ මේ අපි සාකච්ඡා කරමින් සිටි අනුකූලතා සිතේ ස්වාධීනත්වය. අනුකූලතා ක්‍රියාවලියේ ස්වාධීනත්වය. දැන් අනුකූලතා ක්‍රියාවලිය සඳහා ආයතනය තුළ විධිමත් භාවයක් අනුකූලතා ප්‍රතිපත්තියක් හරහා ලිඛිත ලියවගිල්ලක් යොදලා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ස්ථාපනය කිරීමෙන් ඒ සඳහා ස්වාධීනත්වයක් ලබා දෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අපි මේ කතා කරන දේවල් වල එකම දේ තැනින් තැන තියෙනවා. නමුත් අපි සලකා බලන්න ඕනේ ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා කියලා මූල්‍ය ආයතනයක් තුළ අනුකූලතා සිතය එහෙම නැත්නම් අනුකූලතා ක්‍රියාවලියේ ස්වාධීනත්වය තහවුරු කර ගැනීම පිණිස යොදාගත හැකි කරුණු මොනවාද? right එකක් තමයි ඔය දැන් මම කිව්වේ අනුකූලතා ක්‍රියාවලිය සඳහා ආයතනය තුළ විධිමත් භාවයක් අනුකූලතා ප්‍රතිපත්තිය රහෝ ලිඛිත ලිවසාදා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ස්ථාපනය කළ යුතුයි. එතකොට මතක තියාගන්න මේ කරුණත් අධ්‍යක්ෂක මණ්ඩලයේ එක වගකීමක්. ඒකත් අමතක කරන්න එපා. එලෙසම ආයතනය තුළ අනුකූලතා අවදානම් සම්බන්ධ සියලු කරුණු කළමනාකරණය සඳහා සම්බන්ධීකරණය සඳහා අනුකූලතා ප්‍රධාන නිලධාරී වෙත බලය ලබා දීම. ඒක ස්වාධීනත්වය ඇති කර. දැන් අපි දන්නවා මේ අනුකූලතා නිලධාරී පත් කිරීම සහ අදාළ බලය ලබා දීලා තියෙන්නේ මූල්‍ය ගණතුණු වාර්තා කිරීමේ පනත 6/2006න් තමයි මේ බලය ලබා දීලා තියෙන්නේ.
ෆිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් රිපෝටිං ඇක්ට් එකකින් තමයි අනුකූලතා නිලධාරී පත් කිරීම බලය ලබා දීම සිදු කරලා තියෙන්නේ. right? එතකොට තවද අනුකූලතා අංශේ නිලධාරී වෙත ඒ සඳහා බැඳියාව පිළිබඳ ගැටලු පැන නොගැනගෙන ලෙස විවිධ අංශ සමග කටයුතු කිරීමේ ස්වභාවය ලබා දිය යුතුයි. ඒ කියන්නේ මොකද්ද? කොයිම අවස්ථාවකදීවත් මේ අනුකූලතා නිලධාරීන්ගේ එහෙම නැත්නම් ඒ අංශයේ සේවය කරන සේවක මහතුන්ගේ එහෙම නැත්නම් ප්‍රධාන අනුකූලතා නිලධාරීන්ගේ බැඳීම් ගැන කතා කළාම ඒ බැඳීම් ඇති නොවන ආකාරයට කටයුතු කරනවා. ඒ කියන්නේ මොකද්ද? කොයිම අවස්ථාවකදීවත් බැංකුවේ ක්‍රියාකාරකම් සඳහා මෙහෙයුම් කටයුතු සඳහා මොවුන් සම්බන්ධ කරගත නොගැතිය යුතුයි. අන්න ඒක තමයි අර බැඳියා පිළිගැටුම් ඇති නොවීමට කටයුතු කළ යුත්තේ. right? ඊළඟ කරුණ තමයි හතරවෙනි කරුණ වශයෙන් අපි සැලකන්න පුළුවන් අනුකූලතා ක්‍රියාවලියේ සේවක පිරිස අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ අවසරය ලබා දෙන්න. ඒ කියන්නේ අපි දන්නවා සමහර වෙලාවට අපි ප්‍රායෝගික දන්න දෙයක් තමයි අනුකූලතා නිලධාරී ඔවුන් යම් කිසි අංශ වලින් තොරතුරු ඉල්ලුවම ඒ තොරතුරු ලබා දීමේ යම් කිසි ඔඩිට් වගේ නෙමෙයි ඉන්ටර්නල් ඔඩිට් ඉල්ලුවොත් දෙනවා. නමුත් අනුකූලතා අංශයේ නිලධාරීන් ඉල්ලුවොත් දීමට ටිකක් අධිමදි කරනවා. නමුත් ඒ අවස්ථාවත් ලබා දෙන්න ඕනේ ඔවුන්ගේ කරුණ. right? ඒ වගේ ලබා දුන්නොත් තමයි අපිට මතක තියාගන්න අනුකූලතාවේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය තහවුරු කරන්න පුළුවන්. එතකොට විභාගෙදී ප්‍රශ්නයක් අහන්න පුළුවන් කාට හරි මතක තියාගන්න අනුකූලතා ක්‍රියාවලියේ ස්වාධීනත්වය ඇති කිරීම පිණිස ඔබ විසින් ගනු ලබන යම් යම් කරුණු යම් යම් ක්‍රියාමාර්ග මොනවාද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් අපිට ලබා දිය යුතු පිළිතුරු තමයි දැන් මේ තියෙන්නේ. මතකයිනේ අපිට ස්වාධීනත්වය ඇති කිරීමේදී කටයුතු කරන right. එතකොට අපි දැන් බලමු තව කටයුතු මොනවද කියලා. එහෙමනම් දැන් අපි බලමු අනුකූලතා ප්‍රතිපත්තියක අඩංගු විය යුතු මූලික කරුණු. අඩංගු විය යුතු මූලික කරුණු මොනවද? right. එකක් ලියන්න. එක කාර්යයන් හා වගකීම්. right. කාර්ය වගකීම් නෙමෙයි කාර්යයන් හා වගකීම්. අනුකූලතා ප්‍රතිපත්තියක් කවුද අනුමත කරන්න ඕනේ? අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන්න ඕනේ. ඒ හගේ ප්‍රතිපත්තියක තිබිය යුතු කරුණු. right? Contents of a compliance policy. කාර්යයන් සහ වගකීම්. right? දෙක ස්වාධීනත්වයට අනුකූල බව. ඔහු ස්වාධීනව කටයුතු කරන බව. ඒ විතරක් නෙමෙයි අනුකූලතා ප්‍රතිපත්තියක තවත් කරුණක් තමයි වැදගත් දෙයක් තමයි අනුකූලතා නිලධාරී සහ අභ්‍යන්තර විගණක සහ අනිකුත් අවදානම් කළමනාකරන ක්‍රියාවලිය සමග ඇති සම්බන්ධතාවය ඔහුට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ නිලධාරීන් එක් අභ්‍යන්තර විගණක සහ අවදානම් කළමනාකරන ක්‍රියාවලිය සමග ඇති සම්බන්ධතාවය. හතර අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහ ඒ සඳහා කාර්ය මණ්ඩලයේ සහයෝගය ලබා ගැනීමට සඳහනක් විය යුතුයි. ඒ විතරක් නෙමෙයි අපි හිතමු කිසියම් අනුකූලතා නොවන යම් කිසි කටයුත්තක් සිදු වෙනවා නම් යම් කිසි බැංකුවේ මූල්‍ය ආයතනයේ කිසියම් වූ අංශයක කිසියම් වූ දෙපාර්තමේන්තුවක ඒ පිළිබඳව විමර්ශනය කිරීමට ඇති අයිතිය තහවුරු කරනවා. right? අනිත් එක විධිමත් වාර්තාකරණ වගකීම සහ මතක තියාගන්න අධ්‍යක්ෂකමට වාර්තා කිරීමේ අයිතිය. ඔහුට ඍජුව වාර්තා කිරීමේ අයිතිය. අනිත් එක බැලමෑමකින් තොරව ඒ කියන්නේ දැන් ඔහු යම් යම් පරීක්ෂණ විමර්ශනය කරලා යම් යම් තොරතුරු සොයා ගන්නවා. නමුත් එම තොරතුරු අදාළ අංශ වෙත යොමු කිරීමේ අයිතිය
එව නැත්නම් විවිධ වග අධ්‍යක්ෂක මණ්ඩලය වෙත විධිමත් වාර්තාකරණය කිරීමේ අයිතියත් ලබා දෙන්න ඕන. එතකොට මේවා තමයි මේ මූල්‍ය ප්‍රතිපත්තියක තිබෙන ප්‍රධාන මූලිකාංග. right. දැන් අපි බලමු ඊට පස්සේ මොනවද මේ අනුකූලතා පරීක්ෂා. right. හුඟක් විලාට විභාගයේදී ආන ප්‍රශ්නයක් තමයි මොනවද මේ අනුකූලතා පරීක්ෂා කියන්නේ. අපි දන්නවා අනුකූලතා පරීක්ෂා කිරීම සෑම මූල්‍ය ආයතනයකම අනුකූලතා කළමනාකරන පද්ධතියේ එක කොටසක් CMS එකේ. ඒ කියන්නේ compliance management system එක අනුකූලතා කළමනාකරන පද්ධතියේ ප්‍රධාන එකක් තමයි අනුකූලතා පරීක්ෂා. දැන් අපි ඊට පස්සේ ඉගෙන ගන්නවා මේ මොකක් වෙලාවට ලබන සුමානි. හරි. දැන් මේ අතරතුරේදී මම මේ අනුකූලතා පරීක්ෂාව කරන්න ඉස්සෙල්ලා දැන් ඔයගොල්ලන්ට පොඩි නිවුස් එකක් කියන්න තියෙනවා. දැන් අපිට තියෙන කාලය හරි අඩුයි. ඒ නිසා අපි පන්තියක් විශේෂ පන්තියක් තියෙනවා. අපි පටන් ගන්නවා අවදානම් කළමනාකරණය. අපි මේ අවදානම් කළමනාකරන පන්තියක් අපි මේ පෝය දවසේ උදේ 10 මාරේ සිට 12 මාර දක්වා පවත්වනවා. right. එතකොට සෙනසුරාදාක් තියෙනවා සාමාන්‍යයෙන්. නමුත් මේ 28 වෙනිදා උදේ 10 මාරේ සිට 12 මාර දක්වා පන්තියක් තියෙනවා. දැන් කෙනෙකුට සහභාගී වීම පහසුවක් තියෙනවා නම් ඒ රෙකෝඩ් වර්ෂන් එක බලන්න පුළුවන්. එතකොට හැබැයි මම හැමතිස්සෙම කියනවා ලයිව් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙනවා නම් හොඳයි. එහෙමනම් මතක තියාගන්න මේ 28 වෙනිදා මේ පොය දවසේ මේ ඉස්සරහට එන 28 වෙනිදා බ්‍රහස්පතින්දා 10යි මාරේ සිට 12 මාර දක්වා අමතර පන්තියක් තියෙනවා. මොකද කාලය ඉතාමත් අඩු නිසා එදාට අපි පටන් ගන්න උත්සාහ ගන්නවා අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන්. right. අවදානම් කළමනාකරණයටත් අපිට දවස් 2ක් 3ක් විතර යනවා ඒ කොටස ඉවර කරන්න. right. ඉතින් ඒ සඳහා අමතර පන්තියක් තියෙනවා මේ 28 වෙනි බ්‍රහස්පතින්දා 10 මාර 12 මාර මතක තියාගන්න. හරි. දැන් අපි යමු එහෙමනම් අපේ ඒ මට එක මතක් වුණ වෙලාවේ අපි යමු අනුකූලතා පරීක්ෂාව. එතකොට අපි කිව්වා අනුකූලතා පරීක්ෂාවේදී ප්‍රධාන වශයෙන් අපි ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ කුමක්ද? අනුකූලතා පරීක්ෂාවේදී ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරන්නේ සංවිධානයක් තුල ඇති සංවිධානයක් තුල තියෙන පද්ධතීන් සහ පාලනයන් බාහිර සහ උදාහරණයක් වශයෙන් ගත්තොත් සංවිධානය තුල තියෙන පද්ධතීන් අපි දන්නවනේ ඕනෑම ආයතනයක් තුල තියෙනවා විවිධ පද්ධති. දැන් මේ සංවිධානයක් තුල තිබෙන පද්ධති එව නැත්නම් පාලනයන් අභ්‍යන්තර පාලනයන් බාහිර හා අභ්‍යන්තර නිර්දේශිත සම්මත ප්‍රමිතීන්ට අනුව භාවිතා කරන්නේද යන්න පරීක්ෂා කිරීම තමයි මේ අනුකූලතා පරීක්ෂාව කියන්නේ. සිම්ප්ලි කිව්වොත් ඕනක් ලියා ගන්න පොඩ්ඩක් ලියා ගන්න පැත්තකින් අනුකූලතා පරීක්ෂාව කියලා කියන්නේ සංවිධානයක් තුල ඇති පද්ධතීන් සහ පාලනයන් බාහිරව සහ අභ්‍යන්තරව නිර්දේශිත සම්මත ප්‍රමිතීන් වලට අනුව භාවිතා පරීක්ෂා කිරීම. right. මතක තියාගන්න. මොකද්ද? සංවිධානය තුළ තිබෙන පද්ධතීන් සහ පාලනයන් බාහිර සහ අභ්‍යන්තර නිර්දේශිත සම්මත ප්‍රමිතීන් වලට අනුව භාවිතා කරන්නේද යන්න පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයයි. right. හරි. අපි ඔන්න ඒක කිව්වා පළමු එක වශයෙන් අපිට ඒක සැලකන්න පුළුවන්. හරි. මෙම වැඩසටහන් වලින් ආයතනයේ දිකී අනුකූලතා අවදානම් නිරාවරණයන් අධීක්ෂණය තොරතුරු සම්පාදනය කිරීමට හැකියාව තියෙනවා. එවනම් අනුකූලතා ඇගීම් නියාමන ආපේක්ෂකයන්ට ගැළපේද යන්න
යම් කිසි විදියකට අපිට තක්සේරුවක් කිරීමට අපිට හැකියාවක් තියෙනවා මේ තුලින් right මතක තියාගන්න මේ එතකොට ඊළඟ කරුණ තමයි මේ අභ්‍යන්තර අනුකූලතා පරීක්ෂාවේදී ප්‍රධාන වශයෙන් නියාමනකවරුන්ට දැන් මේ අනුකූලතා පරීක්ෂාවේදී කරන තව කටයුත්තක් තමයි නියාමන කරුවන්ට ආයතනීය අනුකූල ආයතනීය ක්‍රියාකාරකම් අනුකූලව සිදුවෙන නීති රීති වලට අනුකූලව සිදුවෙන බවට සිදු කරනු ලබන යම් තහවුරු කිරීමක්ද වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි ආයතනයක් අනුකූලතා නිසි ආකාරයෙන් පරීක්ෂාවට භාජනය වෙනවා කියන්නේ අර නියාමක අවශ්‍ය මැදිහත් වීම අනවශ්‍ය මැදිහත් වීම අවම වෙනවා. right ඒගොල්ලෝ අවිල්ලා බලන්නේ ආයතනය තුළ නිසි අනුකූලතා පරීක්ෂාවක් නැත්නම් අපි මේකට කියනවා මේ compliance test නිසි ආකාරයෙන් සිදු වෙනවා. එතකොට එහෙම සිදු වෙනවා නම් අර නියාමකයන්ගේ ආයතනයේ බලපෑම අනවශ්‍ය මැදිහත් වීම අවම වෙනවා. ඒක තමයි එක්තරා විදියක වාසියක් වශයෙන් අපිට කියනවා. ඒ වගේම අපිට මේ අනුකූලතා පරීක්ෂාව එක විදිහට සැලකන්න පුළුවන් මේ ආයතනය තුලින් සිදු කරනු ලබන මේ ස්වයං තහවුරු කිරීමක් වශයෙන් අපිට සැලකන්න පුළුවන් මෙම අනුකූලතා පරීක්ෂාව. right අනිත් මතක තියාගන්න අනුකූලතා පරීක්ෂාව නිසි ලෙස සිදු වෙනවාදයි කියා සොයා බැලීම අභ්‍යන්තර විගණකගේ කාර්යයක්. එය සිදු කිරීම අනුකූලතා නිලධාරිගේ කාර්යයක්. එය නිසි ආකාරයෙන් සිදු වෙනවාද කියලා සොයා බැලීම මතක තියාගන්න අභ්‍යන්තර විගණකගේ කාර්යයක්. හරි right. ඊට පස්සේ අපි කිව්වා අභ්‍යන්තර විගණක කාර්යයක් යටතේ අපි සාකච්ඡා කරනකොට අනුකාල දැන් මේ දෙකේ වෙනස මොකක්ද? මේ දෙකම අපි සැලකනවා ආරක්ෂක සුනකියු ලෙස. අභ්‍යන්තර විගණක දෙපාර්තමේන්තුව විගණක ශිතය එවලත අනුකූලතා ශිතය. මේ දෙක අතර තිබෙන ප්‍රධාන වෙනස්කම් මොනවද? මොකද්ද මේ අතර තිබෙන ප්‍රධාන වෙනස්කම්? දැන් පසුගිය කාලවලදී අනුකූලතා අභ්‍යන්තර විගණක කාර්යයේ ප්‍රමුඛත්වය ඉහළ නැගුණා කියලා අපි මුලදී සාකච්ඡා කළා. ඇයි එහෙම ඉහළ නැග්ගේ? එකක් තමයි මේ සඳහා මූල්‍ය වංචාවක් සිදුවීම උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ වැඩි අවධානය නියාමකවරුන්ගේ වැඩි අවධානය නිසා මේ අනුකූලතාවය කෙරෙහි වැඩි අවධානමක් ඇති වුණා. හැබැයි මේ වෙනස් භූමිකාවන් දෙකක් තමයි මේ දෙක. අනුකූලතා සිතය මගින් සමාගම අදාළ නීති රීති නියාමයන්ට අනුකූලව ඒ වගේම අභ්‍යන්තර චාර්යා පද්ධතීන් වලට අනුකූලව සිදු කරන බව තහවුරු කිරීමක් තමයි අනුකූලතා ශ්‍රිතයෙන් කරන්නේ. ඒක අපි ඉගෙන ගත්තනේ නේද? එවනම් අභ්‍යන්තර විගණක ශ්‍රිතයෙන් මොකද කරන්නේ? මේ අභ්‍යන්තර පාලනමය පරිසරයේ ප්‍රමාණවත්ද කාර්යක්ෂමද සපඩදායීව තත්ත්වයක්ද කියන එක තමයි සොයා බලන්නේ. එතකොට ඒ කරුණු දෙකක්. හැබැයි අභ්‍යන්තර පාලනයේ එක් සංරචකයක් ලෙස අනුකූලතා ශ්‍රිතය අපිට ගන්න පුළුවන්. අභ්‍යන්තර පාලනයේ එක ශ්‍රිතයක් ලෙස නැත්නම් එක සංරචකයක් ලෙස අනුකූලතා ශ්‍රිතයද ගත හැකියි. එය ස්වාධීන විගණයන්ට යටත් වූ පරිසරයේ සිදුවෙන තවත් ශ්‍රිතයක්. එහෙමනම් මතක තියාගන්න මේ අනුකූලතා ශ්‍රිතය විගණනය කිරීම ස්වාධීන විගණක කරුගේ කටයුත්තක්. ඒ නිසා මොකද මේ ශ්‍රිතයන් දෙකම ලෙස සැලකෙන නිසා විශේෂයෙන් අපි ආරක්ෂක ශ්‍රමිකයන් ලෙස අපි සැලකනවා මේ අභ්‍යන්තර පාලනය විගණක සහ අනුකූලතා පරීක්ෂාව. right අපි ගත්තොත් එහෙම මේ විදිහට
අනුකූලතා අභ්‍යන්තර විගණක සිතයන් සංසන්දනය කරන්න ගත්තොත් අපිට කියන්න පුළුවන් අනුකූලතා සිතේ කියලා කියන්නේ එදිනෙදා ව්‍යාපාර කටයුතු වලදී නීති රීති විකුලාසි වලට අනුකූලව කටයුතු කරනවා බව සහතික කිරීම තමයි අනුකූලතා සිතෙන් කරන්නේ. එතන අභ්‍යන්තර විගණක සිතෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ ආයතනය තුළ අභ්‍යන්තර ක්‍රියාවලින් සහ ක්‍රියාදාමයන් නිවැරදිව සිදුවෙන බවට සහතිකයක් ලබා දීම තමයි අභ්‍යන්තර විගණක කරන්නේ. රයිට්? ආයතන තුළ සිදුවෙන ක්‍රියාදාමයන් එහෙම නැත්නම් අභ්‍යන්තර ක්‍රියාවලියන් නිසි ආකාරයෙන් සිදුවෙන බව සහතිකයි. හැබැයි අනුකූලතා සිතේ අපි කිව්වා දෙවෙනි පෙළ ප්‍රධාන සංරචකයක්. second line of defense. හැබැයි අභ්‍යන්තර විගණක කාර්ය තුන්වෙනි පෙළේ ආරක්ෂක සංරචකයක්. The third line of defense. අවසානයේ තියෙන එක. එතකොට තව වෙනස්කමක් වශයෙන් ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් මේ අනුකූලතා සිතේදී අපි සලකා බලන්නේ තත්කාලීන සහ අනාගත සිද්ධි සම්බන්ධයෙන් අද සහ හෙට සම්බන්ධයෙන් තමයි වැඩි අවධානය යොමු කරන්නේ. නමුත් ඔඩිට් වලදී අපි හුඟක් වෙලාවට බලන්නේ මොකද්ද? පසු සහ තත්කාලීන. පසු කියන්නේ පසු ඒවා තමයි පසු හුඟක් කම්ප්ලයන්ස් එකෙන් කරන්නේ. right? ඕකේ. එතකොට දෙකේම ස්වාධීනත්වය ගැන සැලකුවොත් අභ්‍යන්තර විගණක සිතය අනුකූලතා සිතයට වඩා ස්වාධීනත්වයෙන් වැඩි. right? ස්වාධීනත්වයෙන් වැඩි comparative. ඒක තමයි සමාන අසමානකම්. right. දැන් ඔන්න අපි යනවා තවත් වැදගත් පාඩමක් වශයෙන් සැලකෙන මුදල් විශුද්ධීකරණය. right? මේකත් ඉතාමත් වැදගත් කොටසක්. විශේෂයෙන් මේ අනුකූලතා නිලධාරී විශයෙන් පරීක්ෂා කරනු ලබන වැදගත් කටයුත්තක් තමයි මේ අභ්‍යන්තර මේ මුදල් විශුද්ධීකරණය කියන්නේ. එතකොට මොකක්ද මේ මුදල් විශුද්ධීකරණය කියලා කියන්නේ? right? මුදල් විශුද්ධීකරණය කියලා කියන්නේ මොකක්ද? අපි කියන මුදල් විශුද්ධීකරණය කියලා කියන්නේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයන ලද වත්කම් මූල්‍ය සැකසීම ක්‍රියාවලියට අපි කියනවා අපි මුදල් විශුද්ධීකරණය. එහෙම නැත්නම් අපිට තව ඩෙෆිනිෂන් එකක් දෙන්න පුළුවන්. අපරාධ වලින් උපයාගත් මුදල් එහෙම නැත්නම් දේපල නීත්‍යානුකූල උපයාගත් දේපල මුදල් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. ඒවත් අපිට ඩිෆයින් කරන්න පුළුවන්. right? වෙන විදිහට කිව්වනම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයන ලද වත්කම් නීත්‍යානුකූල වත්කම් බවට පත් කිරීමේ ක්‍රියාවලිය. ඒකට තමයි කියන්නේ මුදල් විශුද්ධීකරණය. right? අපරාධ වලින් එහෙම නැත්නම් අකටයුතුකම් වලින් එහෙම නැත්නම් නීති විරෝධී කටයුතු වලින් උපයාගත් නීතිකානුකූල නොවන ආකාරයෙන් උපයාගත් වත්කම් නීත්‍යානුකූල වත්කම් බවට පත්වීමේ ක්‍රියාවලිය මුදල් විශුද්ධීකරණය. දැන් ඔයගොල්ලෝ දන්නවද මුදල් විශුද්ධීකරණයේ ලෝකේ right? ලෝකේ හොයාගෙන තියෙනවා ලෝකේ මුළු GDP එකෙන් 2.5ක් විතර. ඒව ගත්තොත් එහෙම US ඩොලර් ට්‍රිලියන් 4.5ක් පමණ මේ මුදල් විශුද්ධීකරණයේදී සිදු වෙනවා. පොඩි ගණන් නෙවෙයිනේ ට්‍රිලියන US ඩොලර් ට්‍රිලියන 4.5ක් අතර ප්‍රමාණයක් රට ලෝකේ මුදල් විශුද්ධීකරණය සිදු වෙනවා. ඒ කියන්නේ නීත්‍යානුකූල නොවන ආකාරයේ ව්‍යාපාර කටයුතු සිදු වෙනවා. විශාල මුදලක් මෙච්චර නීති රීති තිබුණා. right? එතකොට මොකද්ද මේ මුදල් විශුද්ධීකරණයේ ප්‍රධාන වශයෙන් ලක්ෂණ මොකක්ද? නැත්නම් පරමාර්ථය මොකක්ද? ප්‍රධාන පරමාර්ථය තමයි අර තම නීති විරෝධී මුදල් වල අයිතිය සංගවමින් right? මූල්‍ය ක්‍රමය තුළ තම මුදහැරීම එමගින් තමා සතු වත්කම් මුදල් බවට පත් කර ගැනීම තමයි මේ මුදල් විශුද්ධීකරණයේ ප්‍රධාන පරමාර්ථය. හොර සල්ලි සුදු කිරීම නැත්නම් කළු සල්ලි සුදු කිරීම වශයෙන් කියනවා.
එතකොට මුදල් විශුද්ධීකරණයේ ලක්ෂණයක් ගත්තොත් එහෙම අපි මේ ලක්ෂණ තුනක් මුදල් විශුද්ධීකරණයේ ක්‍රියාවලිය මුදල් විශුද්ධීකරණයේ ක්‍රියාවලිය මුදල් විශුද්ධීකරණයේ දැනුම පදනම්ගත් ක්‍රියාවලිය. ඒ කියන්නේ ලේසියෙන් සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ මේ ක්‍රියාවලිය. සාමාන්‍යයෙන් දැනුම තියෙන පුද්ගලයෙකුට විතරයි මේ මුදල් විශුද්ධීකරණය කරන්නේ. ඊළඟ ක්‍රියාවලිය තමයි විශේෂ ලක්ෂණයක් තමයි මේක එක රටකට සීමා වූ එකක් නෙමෙයි මුදල් විශුද්ධීකරණය දේශ සීමාවන් ඉක්මවාගේ ක්‍රියාවලිය. එතකොට කවුරු නැවොත් මුදල් විශුද්ධීකරණයේ ලක්ෂණ තුනක් තමයි මුදල් විශුද්ධීකරණය යනු ක්‍රියාවලිය. අපි දැන් බලමු මොකද්ද තව පොඩ්ඩකින් බලමු මොකද්ද ක්‍රියාවලිය කියලා. රයිට්? මොකද්ද ක්‍රියාවලිය කියලා. දෙවෙනි එක තමයි මේ ක්‍රියාවලිය තමයි ඊළඟ ක්‍රියාවලිය තමයි මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය. ඒක යම්කිසි කොටස් වලින් ඇතිවන ක්‍රියාවලියක්. අපි බලමු දැන් මේවල මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා. දැන් ඔන්න මේ ක්‍රියාවලිය ප්‍රධාන පියවරවල් තුනකින් සමන්විතයි. මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය ප්‍රධාන පියවරවල් තුනකින් සමන්විතයි. මොකද්ද ඒ පියවරවල් තුන? ස්ථාපනය, ඇතිරීම, ඒකාබද්ධ කිරීම. සම්ප්‍රදායික මුදල් විශුද්ධීකරණයේ පියවර තුනක්. ස්ථාපනය. ඒක තමයි කියන්නේ අපි මොකද අපි සඳහන් කළේ මුදල් විශුද්ධීකරණය යනු ක්‍රියාවලිය. Active series of activities. Right? සංස්ථාපනයේ ඇතිරීම ඒකාබද්ධ කිරීම. දැන් අපි බලමු මොකද්ද මේ සංස්ථාපනය කියලා කියන්නේ. ස්ථාපනය කියලා කියන්නේ මොකක්ද? Placement. Right? මොකක්ද? නීත්‍යානුකූල නොවන අයුරින් උපයන ලද ධනය නීත්‍යානුකූල මූල්‍ය පද්ධතිය තුළ ස්ථාපිත කිරීමට නැතිනම් ඊට ඇතුළත් කිරීමට අපි කියනවා ස්ථාපනය කියලා. දැන් මෙසේ උත්පාදනය කරන ලද ධනය තුළ මොකද කරන්නේ? කොටස් වලට බෙදා බැංකුවල මූල්‍ය ආයතන වල තැන්පත් කිරීම, රක්ෂණ සමාගම් වල ආයෝජනය කිරීම සහ රක්ෂණ ආවරණ ලබා ගැනීම. කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම මේකට තමයි අපි කියන්නේ ස්ථාපනය කියලා. මොකද්ද ස්ථාපනය කියන්නේ? නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් මුදල් විධිමත් ලෙස බැංකුවල තැන්පත් කිරීම, මූල්‍ය ආයතන වල තැන්පත් කිරීම, රක්ෂණ සමාගම් වල ආයෝජනය සහ රක්ෂණ ආවර්ක ලබා ගැනීම, රක්ෂණ උපකරණ ලැබීම සහ කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීම. ඒකට තමයි අපි කියන්නේ ස්ථාපනය කියලා. ඊට පස්සේ එක තමයි ඇතිරීම. ඇතිරීමේදී අපි මේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ මොකද්ද මේ ඇතිරීම කියලා කියන්නේ? ප්‍රධාන වශයෙන් කියන්නේ දැන් අපි අර විවිධ දැන් තැන්පත් කළානේ මුදල් ඒ මූල්‍ය ආයතන වල. එහෙමනම් ඒ ඇතුළත් කරන ලද ධනය විවිධ ගණදුරු හුවමාරු ක්‍රම හරහා විවිධ සංකීර්ණ දිශානතීන් වලට යොමු කිරීම. දැන් ඒකෙන් අදහස් කරන්නේ ඇතුළත් කරන ලද ධනය විවිධ ගණදුරු සඳහා හුවමාරු කරන ක්‍රමවේදයක් සංකීර්ණ දිශානතයකට යොමු කිරීම. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම දැන් ඒ තැන්පත් දැන් බැංකුවට ඉස්සෙල්ලාම තැන්පත් කරනවා. ඒ තැන්පත් කරලා මුදල් නැවත රගෙන වත්කම් මිලදී ගන්න. ඉඩම් ලබා ගන්නවා. දැන් ඔන්න ක්‍රියාවලිය සංකීර්ණ කරනවා. තැන්පත් කළා, විත්ඩ්‍රෝ කළා, එම මුදල් වලින් වත්කම් මිලට ගන්න. ඒකට කියනවා අපි ඇතිරීම ක්‍රියාවලිය කියලා. තුන්වෙනි ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ඒකාබද්ධ කිරීම. right? ඒකාබද්ධ කිරීම. ඒකාබද්ධ කිරීම. ඒවට අපි කියනවා integrations කියලා. integration. දැන් මෙහිදී මොකද කරන්නේ? තුන්වෙනි වශයෙන් අපි කරන්නේ මේ වත්කම් සඳහා නීති අනුකූල වත්කම් වලට ඒකාබද්ධ කරනවා. දැන් අපි හිතමු දැන් ඒ හොරසල්ලි නැත්නම් කරපු වත්කම් නීත්‍යානුකූලව රැගෙන තිබෙන නීත්‍යානුකූල වත්කම් තියෙනවනේ. ඒවත් එක්ක බද්ධ කරනවා. එකතු කරනවා. එතකොට හොයන්න බෑ. right?
නීත්‍යානුකූල වත්කම් සමග එකතු කරනවා අර හොර වත්කම්. නැත්තම් ඒ ක්‍රමයේ ක්‍රමයට අපි කියනවා ඒකාබද්ධ කිරීම කියලා. ඒ හින්දායි අපි කියන්නේ මේ මුදල් විශුද්ධීකරණය අර ක්‍රියාවලියක් කියලා. right? ඇයි අපි දැනුම පදනම් කරගත් ක්‍රියාවලියක් කියන්නේ? දැන් මේ දේ කරන්න නම් යම්කිසි දැනුමක් ඒ පුද්ගලයාට තියෙනවා. right? එතකොට මේ ක්‍රියාවලිය සිදුවන්නේ එක රටක නෙවෙයි. රටකින් තවත් රටක් වෙන්න පුළුවන්. දේශීය සහ විදේශීය වශයෙන් මෙම ගනුදෙනු සිදු වෙනවා. ඒ නිසා තමයි මේ ක්‍රියාවලිය දේශීය වශයෙන් ඉක්මවා ගිය ක්‍රියාවලියක් කියලා අපි සැලකන්නේ. එහෙනම් අපි බලමු මේ මුදල් විශුද්ධකරණය වැළැක්විය යුත්තේ ඇයි? ඇයි? එක ප්‍රධාන එක පළමු එක හේතුවක් වශයෙන් ඔයගොල්ලෝ ලියා ගන්න රටක මූල්‍ය පද්ධතිය අස්ථාවර වීම. රටක මූල්‍ය පද්ධතිය අස්ථාවර වීම. රටක මූල්‍ය පද්ධතිය අස්ථාවර වීම. දෙක රජයේ ආදායම් බදු අහිමි වීම. මොකද හොර විදියකටනේ මුදල් ලැබෙන්නේ. රජයේ ආදායම් බදු අහිමි වීම. දෙක රජයේ ආදායම් බදු අහිමි වීම. දෙක තුන සාර්ව ආර්ථික පරිසරය තුළ සාර්ව ආර්ථ මැක්‍රෝ ඉකොනොමික් එන්වයරන්මන්ට් තුළ නැත්තම් සාර්ව ආර්ථික පරිසරය තුළ නොසිතූ විරූ අන්දමේ විචලනයන් ඇතිවීම තුලින් ස්ථායීතාවයට මූල්‍ය පද්ධති ස්ථායීතාවයට අහිතකර බලපෑම ඇතිවීම. අහිතකර බලපෑම ඇතිවීම. සාර්ව ආර්ථික පරිසරය තුළ නොසිතූ විරූ අන්දමේ විචලනයන් ඇතිවීම තුලින් ස්ථායීතාවයට මූල්‍ය ස්ථායීතාවයට අහිතකර බලපෑම ඇතිවීම. තව කරුණක් තමයි අයි අපි මේ මුදල් විශුද්ධීකරණය වළක්වා ගත යුත්තේ අපරාධ දිරිමත් කිරීම. මේ තුලින් අපරාධ දිරිමත් කිරීම සිදු වෙන්න පුළුවන් එහෙම නැත්තම්. right? ඊළඟ කරුණ වශයෙන් අපිට සැලකන්න පුළුවන් මූල්‍ය සහ ආර්ථික ක්‍රම පාලනය අපහසු වීම. රටේ යම්කිසි මූල්‍ය සහ ආර්ථික ක්‍රමවේදවල් තියෙනවා නම් මේ මුදල් විශුද්ධීකරණය නිසා ඒවට බලපෑම් ඇති වෙන්න පුළුවන්. මූල්‍ය හා ආර්ථික ක්‍රම පාලනය අපහසු වීම. අවසානික වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන් රටක මූල්‍ය විනය හා නීතිය සම්බන්ධයෙන් වන විශ්වාසය බිඳවැටීම. රටක මූල්‍ය විනය සහ නීතිය සම්බන්ධයෙන් වන විශ්වාසය බිඳවැටීම. රටක මූල්‍ය විනය සහ නීතිය සම්බන්ධයෙන් වන විශ්වාසය බිඳවැටීම. මෙන්න මේ කරුණු නිසා මුදල් විශුද්ධීකරණය වැළැක්වීම ඉතා වැදගත් වෙනවා. right? මොකක්ද ඒ කරුණු? රටේ මූල්‍ය පද්ධතිය අස්ථාවර වීම, ආර්ථික පරිසරය තුළ නොසිතූ විරූ අන්දමේ විචලනයන් නිසා ඒ ස්ථායීතාවයට අහිතකර බලපෑම් ඇතිවීම, රජයේ ආදායම් බදු අඩුවීම, අපරාධ දිරිවත් වීම, මූල්‍ය සහ ආර්ථික පාලන අපහසු වීම සහ රටේ මූල්‍ය විනය හා නීතිය කෙරෙහි සම්බන්ධයෙන් තිබෙන ජනතාවගේ විශ්වාසය බිඳවැටීම. මෙන්න මේ නිසා තමයි අපිට අවශ්‍ය මුදල් විදුෂීකරණය වළක්වන්න. ඒවට අපි බලමු මුදල් විශුද්ධීකරණය වැළැක්වීමකට මූල්‍ය ආයතනයකට ගත හැකි පියවර මොනවද? right? අන්න එතන තමයි වැදගත්. දැන් මෙහිදී තමයි අර දඩ මුදල් ඉදිරිපත් කරලා තියෙන්නේ නිසි ආකාරයෙන් ගනුදෙනුකරුවන් හඳුනාගෙන නොමැතිකම නිසා. එකක් තමයි සැකකට සහිත ගනුදෙනු පිළිබඳව අදාළ ආයතන වෙත වාර්තා කිරීම. කාටද ආයතන වාර්තා කරන්න ප්‍රධාන වශයෙන් FIU එකට. Financial Intelligence Unit නැත්නම් බුද්ධි ඒකකයට වාර්තා කිරීම. right? එක ප්‍රධාන කරුණක්. දැන් එම වාර්තා දිගින් දිගටම පවත්වාගෙන යාම. දැන් එකපාරක් කළා නිකන් ඉන්න නෙමෙයි ඒ වාර්තා right.
දෙක තව එකක් වශයෙන් ගන්න පුළුවන් ජාත්‍යන්තර නීතීන් ක්‍රියාත්මක කිරීමට අදාළ දේශීය සහයෝගය ලබා දීම. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති අපි දැන් නීතියක් තියෙනවා නේද? ඇමරිකාවේ පුරවැසියෙක්ද නැද්ද කියන එක අපි සහයෝගය දෙන්න ඕනේ. ඒක ජාත්‍යන්තර නීතීන් ක්‍රියාත්මක කිරීමට අදාළ දේශීය සහයෝගය. right? ඊළඟ වශයෙන් අපිට ගන්න පුළුවන් විශාල ගනුදෙනු පිළිබඳ වාර්තා ලබා ගැනීම. ඒක නෑ ඔතන ලියා ගන්න. විශාල ගනුදෙනු පිළිබඳ වාර්තා ලබා ගැනීම. අනිත් එක තමයි අපිට කියන්න පුළුවන් ඒ හින්දා තමයි ගනුදෙනු මුදල් ලබාගත් ආකාරය පිළිබඳව දැනුවත් වීම. ගනුදෙනුකරු මුදල් ලබාගත් ආකාරය පිළිබඳව දැනුවත් වීම. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා නේද ඇයි අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අර මම කලින් කිව්වා වගේ ටීචර් කෙනෙක් ගිණුමක් ආරම්භ කරනකොට ඔහුට කියලා තියෙනවා ඔහුගේ රැකියාව ටීචර්. එතකොට හිතන්න මේ ගනුදෙනුකරු හැමදාම රුපියල් මිලියන ගානේ නැත්තම් ලක්ෂ හැමදාම දම්පත් කරනවා. එතකොට ප්‍රශ්නයක් අහන්න වෙනවා බැංකුවේ ඉන්න ටෙලර්ගේ දැන් ඒක කම්ප්ලයන්ස් ඔෆිසර්ගේ කාරණාවක්. අපි තොරතුරු ඉදිරිපත් කරනවා. දැන් ටීචර් කෙනෙකුට කොහෙන්ද මෙච්චර සල්ලි? ඔහු ඒ සල්ලි සොයාගත් මාර්ගය එම මුදල් ලබාගත් මාර්ගය නිවැරදි ලෙස ඉදිරිපත් කිරීමට අපෝසත් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව අපිට දැනුවත් කරන්න සිදු වෙනවා අපේ ෆිනෑන්ෂල් මූල්‍ය FIU එකට දැනුවත් දීමක් කරන්න වෙනවා. බුද්ධ්‍යංශයට මූල්‍ය බුද්ධ්‍යංශයට දැනුවත් කරන්න යනවා. මොකද ඔහු මේ මුදල් හොයාගෙන තියෙන්නේ විවිධාකාරයෙන්. දැන් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අපි සම්බන්ධ වෙන කටුකත්තොත් එහෙම ඩ්‍රග්ස් අරන් අවියායුධ විකුණලා නීති විරෝධී යම්කිසි ක්‍රියාවලියක් සිදු කරලා තමයි මේ හම්බ කරන්නේ. ඒ නිසා මතක තියාගන්න ඒ වගේ අවස්ථාවකදී අපිට මුදල් ගනුදෙනු වාර්තා කිරීම පනත යටතේ ඒ හින්දා තමයි අපි කියන්නේ අර CDD KYC ලබා ගන්න ඕනේ කියන්නේ. right? ඒක තමයි අපිට සලකන්න පුළුවන් කරුණ. එතකොට මතක තියාගන්න මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් නැත්නම් ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපීම වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මේ ප්‍රධාන නීති තුනක් තියෙනවා. මොකක්ද මේ නීති තුන? එකක් තමයි 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපීම මැඩ පැවැත්වීමේ සම්මුති පනත. Terrorist Financing Act 25 of 2005. ඔන්න මෙම පනතෙන් කෙනෙකුට සල්ලි ලැබෙන විදි පිළිබඳව වැළැක්වීම සඳහා පියවරගෙන තියෙනවා. අනිත් එක තමයි මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත 2006 5. අනිත් එක තමයි 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. ඇත්තෙන්ම විශේෂයෙන් මේ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත ඉතාමත්ම වැදගත් පනතක් සම්බන්ධ වෙලා තිබෙනවා. මේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදීන්ට සැපීමේ පනත් තුනක් නම් කරන්නකුත් මේ පනත් තුන අපි දැනගෙන සිටිය යුතුයි. එතකොට අපි බලමු එහෙමනම් මොකක්ද මේ බුද්ධ්‍යංශයේ ඒකකේ ප්‍රධාන කාර්යය? දැන් අපි දන්නවා අපි ඉගෙන ගත්තා දැන් මූල්‍ය බුද්ධි ඒකකයක් වශයෙන් අපි සලකනකොට දැන් මේ සම්බන්ධයෙන් FIU කියලා කියන්නේ මූල්‍ය ශ්‍රී ලංකාවේ බුද්ධි මේ අනුකූලතා සම්බන්ධයෙන් ඊම නැත්තා යම් මේ මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් පත් කර තිබෙන ශ්‍රී ලංකා මහා බැංකුවට අනුබද්ධ ඇත්තෙම මේ ඉස්සෙල්ලාම මේ මූල්‍ය බුද්ධි ඒකකය මුලින්ම ඇත්තෙම පටන් ගන්නකොට මේක තිබුණේ මේ මුදල් අමාත්‍යාංශය යටතේ. නමුත් මේක 2007 පෙබරවාරි මාසයේ සිට
ශ්‍රී ලංකා මහ බැංකුව යටතට ආවා. හැබැයි ස්වාධීන ආයතනයක් ලෙස තමයි ඔවුන් කටයුතු කරන්නේ. ඉස්සල තිබුණේ මුදල් අමාත්‍යාංශය, දැන් ඒක ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්වාධීන ඒකකයක් ලෙස කටයුතු කරනවා විශේෂයෙන්. right? එතකොට මොවුන් විශේෂයෙන් සලකා බලන 53 තමයි අර මං කලින් සඳහන් කළේ. එතකොට මුදල් බුද්ධි ඒකකයා සම්බන්ධව කටයුතු කරන ජාත්‍යන්තර ඒකකයට අපි කියනවා මූල්‍ය කාර්ය සාධන බලකාය. ඒ කියන්නේ Financial Action Task Force, FATF මතක තියාගන්න. ඒක තමයි. එතකොට රටවල් අතර මුදල් විශුද්ධීකරණය වැළැක්වීම, එතකොට ශස්ත්‍රවාදීන්ට මුදල් සැපීම වැළැක්වීම, ඒ සම්බන්ධ අදාළ ප්‍රතිපත්තීන් සහ සංවර්ධනය කිරීම සහ තීරණ ගැනීම හුඟක් වෙලාවට සිදු වෙන්නේ මේ 1989 දී පිහිටුවන ලද මූල්‍ය ජාත්‍යන්තර වශයෙන් පිහිටුවන ලද මූල්‍ය කාර්ය සාධන බලකාය. දැන් ඔගොල්ලෝ දන්නවා ඇති ලංකාවෙත් නිසියාකාරයෙන් මේ ගනුදෙනු මූල්‍ය ගනුදෙනු වල සම්බන්ධයෙන් අපිට අපව බ්ලැක් ලිස්ට් කරලා තිබ්බා, නැත්නම් ග්‍රේ ලිස්ට් කරලා. කියන්නේ හොර සල්ලි භාවිතා කරන්න පුළුවන් පාසුවෙන් රටක් වශයෙන් ලංකාව අපි දන්නවා නම් කරලා තිබුණා. නමුත් මතක තියාගන්න දැන් ඒ ළඟදී මේ 2016 17 තමයි ඒ දේ සිදු වුණේ. නමුත් දැන් මෑතක සිට එම තත්ත්වයෙන් මෙම ආයතනය අපේ ශ්‍රී ලංකාව නිදහස් කර තියෙනවා යම් යම් ඇක්ෂන් ගත්ත නිසා. ප්‍රධාන වශයෙන් දැන් මේ මුදල් විශුද්ධීකරණය එහෙම නැත්නම් නිසියාකාරයෙන් මේ මුදල් ත්‍රස්තවාදීන් වෙත යොමු වෙනවද නැද්ද කරුණු සම්බන්ධයෙන් සෑම බැංකුවක්ම වාර්තා කර යුතු වාර්තා කීපයක් තියෙනවා. ඒ වාර්තාවට අපි කියනවා මුදල් ගනුදෙනු වාර්තා CTR. විද්‍යුත් අරමුදල ඕමාරුවට අපි කියනවා EFT සහ සැක කටයුතු ගනුදෙනු වාර්තාවට අපි කියනවා STR කියලා කියනවා. දැන් මොකක්ද මේ සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් කියලා කියන්නේ මතක තියාගන්න. දැන් අපි තුමු කවුන්ටර් එකේ ඉන්නවා ඕගොල්ලෝ. ඔයා කවුන්ටර් එකේ ඉන්නකොට එක පුද්ගලයෙක් ගේනවා මුදල. සාමාන්‍යයෙන් අපි සැක කටයුතු මුදලක් ලෙස අපි සලකන්නේ කොපමණ මුදලක්ද? සාමාන්‍යයෙන් මතක තියාගන්න මේ ෆිනෑන්ෂියල් ඇක්ෂන් ෆෝස් එකේ 1983 G7 වෙනි රටවල් එකතු වෙලා තමයි අපි කළේ. එතකොට මෙහිදී අර CTR ගෙන් CFT කියලා කියන්නේ අර 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත විසින් විද්‍යුත් අරමුදල් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ට්‍රාන්සැක්ෂන් එකක් වෙනකොට එහෙම නැත්නම් මුදල් වශයෙන් ගනුදෙනු කරනකොට උපරිම අවසරය අපි ලබා දෙන්නේ රුපියල් 1 මිලියන්. ඒ කියන්නේ උපරිම මුදල 1 මිලියන්. ඒ හැම වෙන ඉක්මන අවස්ථාවකදී එම මුදල අපි මේ අපගේ තිබෙන අභ්‍යන්තර තොරතුරු මතින් අපේ FIU එක වෙත වාර්තා කර යුතුයි. අවම මුදල මොකද්ද? අපි මේකට කියනවා threshold level එක කියලා. 1 මිලියන්. right? එතකොට ඉලෙක්ට්‍රොනික විදියට හරි එහෙම නැත්නම් මුදල් මේ වශයෙන් ගනුදෙනු කරන තොරතුරු අපි ගනුදෙනු කරනවා විසින් කරනු ලබන තොරතුරු අපි ලබා දෙන්න ඕනේ. එතකොට සැක කටයුතු වාර්තා කියන්නේ මොකක්ද? සැක කටයුතු ගනුදෙනුවක් කරනවා. දැන් මතක තියාගන්න දැන් උතන හුඟක් වෙලාට තියෙන මේ ෆිනෑන්ෂියල් ට්‍රාන්සැක්ෂන් රිපෝටින් ඇක්ට් එකේ තියෙනවා සැක කටයුතු ගාණ කියන්නේ ඒකට ගාණක් නැහැ. දැන් ඔයා කවුන්ටර් එකේ ඉඳලා ඔයාට හිතුනොත් මේ රුපියල් 100 හරි සැකයි කියලා මේ හොරකම් කරලා ගෙනාවි කියලා ඔබට පුළුවන් ඒ සම්බන්ධයෙන් යම් කිසි විපරීමක් කරන්න. සාමාන්‍යයෙන් අපි කියලා තියෙන්නේ 1 මිලියන්. නමුත් සැක කටයුතු ගනුදෙනු වාර්තාවක ඕනෑම සැක කටයුතු ගනුදෙනුවක් ඔබ හිතනවා නම් මේක සැක කටයුතුයි කියලා අපි සලකන එකට ගාණක් නැහැ. right? නමුත් අපි සාමාන්‍ය threshold limit එක වශයෙන් සලකන්නේ රුපියල් මිලියනයක.
right? දැන් උදාහරණයක් අපි සැක කටයුතු කෙනෙක් වශයෙන් සැලකන්නේ කොහොමද? සාමාන්‍ය ගනුදෙනු කරකට නොගැලපෙන විශාල තැන්පතු තිබී. දැන් උගාක් ප්‍රශ්නයක් ආවනේ මේ සම්බන්ධයෙන්. දැන් උගාක් පහුගිය දවස්වල විශාල ප්‍රශ්නයක් ගොඩ නැගුණා වෙළඳපොලේ. උගලට මතක ඇති. දැන් ওই කුඩු ජාවාරෙම ඉන්න පුද්ගලයෝ කිසිම උගත්කමක් නැහැ. right? කිසිම උගත්කමක් නැහැ. කිසිම උගත්කමක් නැහැ. ඔව්. නමුත් මතක තියාගන්න විශාල මුදල් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති. දැන් රජයෙන් පොලිස් නිලධාරීන් ගිහිල්ලා ඔව් අත්තට ඔගොල්ලෝ ගත්තම ඔවුන්ගේ ගිණුම් පරීක්ෂා කළාම ඔයගොල්ලන්ට පේනවා ඒ ගිණුම් වල තියෙනවා මිලියන ගාණක් සල්ලි. එතකොට කෙනෙක් ප්‍රශ්න කරනවා බැංකුවලින් එතකොට කොහොමද සැක කටයුතු ගනුදෙනු වාර්තා ගනුදෙනු කරට නොගැලපෙන විශාල තැන්පතුවක් තිබීම ඇයි ඔබ මේ වාර්තා නොකළේ? ඔහුගේ දවස් ටිකේ හරි ආందోලනයක් ඇති වුණා. ඔවුන්ගේ ගිණුම් පරීක්ෂා කරනකොට ඒ ගනුදෙනු වල ඔහුට ඔහුගේ රැකියාව මුත් නැහැ සමාජලට දාලා. ඒතර කොහොමද මොහුට මෙච්චර මුදලක්? අපි දැක්කනේ සමහර මේ කුඩු ගනුදෙනු කරන අයගේ තැන්පතු විශාල ප්‍රමාණයක් තිබුණා. එතකොට ගැටලුවක් ආවා. මේ සැක කටයුතු ගනුදෙනු වාර්තා නිසි ලෙස බැංකු විසින් එවනවා. තේරෙනේද? එතකොට අපිට හිතෙනවා සැක කටයුතු කරන මේ මොහුට සම්කිසි ත්‍රස්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධතාවය. නැත්තම් තොරතුරු ඔහු හෙළි කරන්න අකමැති. අපි අහනවා කොයින්ද සල්ලි? right? නැත්නම් ආර්ථික හරයක් නොමැති ගනුදෙනු. මේව තමයි සැක කටයුතු. එතකොට ගැටලුවක් ආවේ පහුගිය දවස්වල මේ ගනුදෙනු සොයා බලන්න මේ ගනුදෙනු පිළිබඳව FIU එක දරුවත් කළාද? විශාල ප්‍රශ්න ආර්ථයක් පහුගිය දවස්වල මට මොකද සිස්ටම් එකේ තියෙනවා මේවා නීතියේ තියෙනවා. නමුත් බැංකු මේවා ක්‍රියාත්මක නොකරේ. ඒ හින්දා තමයි මතක තියාගන්න මේ ආකාරයෙන් ව්‍යාපාර මේ ගනුදෙනු සැක කටයුතු පිළිබඳ වාර්තා නොකිරීම ගනුදෙනු කරුවන් පිළිබඳ තොරතුරු එක්රැස් නොකිරීම සම්බන්ධයෙන් තමයි අර මම ඔයගොල්ලන්ට මුලින්ම කිව්වා වගේ මේ මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුවට අනියුක්ත ස්වාධීන ආයතනයක් වශයෙන් කටයුතු කරන මූල්‍ය බුද්ධි ඒකකය මිලියන 2.3ක දඩ ඉදිරිපත් කළේ අර මූල්‍ය ආයතන තුනට. මොකක්ද මේ මූල්‍ය ආයතන තුන? රිචඩ් පීරිස් මූල්‍ය සමාගම, සියපත ෆිනෑන්ස් and Softlogic. සියපත සහ Softlogic මිලියනක දඩ ලක්ෂ 3ක් රිචඩ් පීරිස් සමාගම. right. මතක තියාගන්න. ඒ නිසියාකාරයෙන් මෙම සැක කටයුතු ගනුදෙනු වාර්තා නොකිරීම නිසා එම ආයතන වලට මම හිතන්නේ පළමු වතාවට තමයි වගේ දඩ මුදල FIU එකෙන් ගත්තේ ඔය මූල්‍ය ආයතන සඳහා. right. එතකොට මම දැක්කා ඒකට පුවත්පත් නිවේදනයකුත් දාලා තියෙනවා. ඒ මූල්‍ය ආයතන කියලා තිබ්බා. දැන් මේ කටයුතු සියල්ලම නිවැරදි කරලා තියෙනවා. නිවැරදි විදියට ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න පියවර අරන් තියෙනවා කියලා. නමුත් ඒක හොඳ දෙයක් මේ සම්බන්ධයෙන්. හරි. මම හිතනවා ඒක ඉතාමත්ම වැදගත් කරුණක් වශයෙන් අපිට සැලකන්න පුළුවන්. මේ දඩ මුදල් ගැසීම මම හිතන්නේ ඒක ඉතාමත්ම හොඳ කරුණක් වශයෙන් සැලකන්න පුළුවන්. ඒකත් එක්කම මතක තියාගන්න ලෝකේ මේ මූල්‍ය වංචාවන් වෙනත් මේ විශේෂයෙන් JP Morgan සමාගම බලන්න හොඳ ප්‍රධාන මූල්‍ය සමාගම් මේ අනුකූලතාවයට හඩගැසුණු නොමැති නිසා ඒ රටවල් වල තියෙන නියාමක ආයතන වලින් දඩ ලබාගෙන තියෙනවා. right. ඒ කරුණු සඳහා HSBC බැංකුව, Standard Chartered, Credit Suisse කියන ආයතන දඩ මුදල් අය කරගෙන තියෙනවා. ඒ රටවල් වල තිබෙන ඒ නියාමක ප්‍රධාන වශයෙන් මේ අනුකූලතාවයට අනුව කටයුතු නොකිරීම නිසා. ඒ හින්දා තමයි අපි කතා කළේ අර KYC CDT වැදගත් වෙන්නේ කියලා. මොකද ඒ තුنين අපිට හඳුනා ගන්න පුළුවන් ගනුදෙනු කරු. ඔහුගේ ව්‍යාපාරයේ ස්වභාවය, ඔහුගේ ප්‍රොෆයිල් එක
මේ ඔක්කොම අපිට KYC CDD මගින් අපිට උපකාරී වෙනවා ගනුදෙනු කරු නිසි හඳුනා ගැනීමක් කරන්න. දැන් අපි වාර්තා ගත්තොත් මේ ටිකක් පරණයි. මේ කොම්ප්ලයන්ස් නැතිවීම නිසා වැඩිපුරම දඩ ගහපු ආයතන ගත්තොත් එහෙම 2014 මිලියන 4.8ක් right මේ තියෙන්නේ නිසි ආකාරයෙන් තම මේ මූල්‍ය ආයතනයට සම්බන්ධ නෙමෙයි මේ තම රෝගීන්ගේ වාර්තා නිසි ලෙස නොගැනීම නිසා ආපු හෙල්ත් මිනිස්ට්‍රියෙන් ආපු දඩ right මේ තව එකක් 5.5 මිලියන් නිසි ආකාරයෙන් patients ලගේ ලැප්ටොප් එකේ මේ තොරතුරු මේ තිබීම කියන්නේ ඒ ස්පිරිතාල වලට අදාළ නියාමන කටයුතු සුදු නොකිරීම නිසා. ඒ වගේම මේ තියෙන්නේ Post by Financial Consumer Authority Directors of Enforcement some violations of disclosure කියන්නේ තමුන්ගේ තොරතුරු ඉදිරිපත් නොකිරීම නිසා. ඒ වගේම Deutsche Bank right මිලියන 163ක් ගෙවලා තියෙනවා අර මේ වගේ ආයතන City Group පේනව නේද මේ ඔක්කොම මූල්‍ය ආයතන Goldman Sachs එතකොට Google සමාගම right Deutsche Bank නැවත වරක් මේ සමාගම් මේ compliance නොවීම නිසා විශාල දඩ මුදල් ගෙවලා තියෙනවා ආයතන. ඒකට උදාහරණයක් වශයෙන් මම කිව්වේ අර JP Morgan bank අර investors ලා mislead කළා දඩ ගහලා තියෙනවා. HSBC නිසි ආකාරයෙන් මෙක්සිකෝ නගරයේදී අර සැක කටයුතු ගනුදෙනු කරලා දඩ ගසා තියෙනවා. එතකොට ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් නිව්යෝක් වලදී අර sanctions දාපු රටවල් වලට ගනුදෙනු කරලා දඩ ගන්න මෙන්න මේ ආකාරයෙන් මේ ලොකු ගොඩාක් මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සිදු වුණින්ද තමයි අද මේ කොම්ප්ලයන්ස් සඳහා වැඩි අවධානයක් යොමු කරන්න. එතකොට මේ ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ කොම්ප්ලයන්ස් යටතේ එච්චර විශේෂ වූ දෙයක් නෑ. නමුත් අපිට ඉගෙන ගන්න තියෙනවා. එතකොට අපි පහුගිය ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළොත් අපි ගත්තොත් එහෙම මේ ගාක් වෙලාවට අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි 2018 මාර්තු ප්‍රශ්නයක් අහලා තිබ්බා. අනුකූලතාවය යන්නේ අදහස් වන්නේ කුමක්ද? වර්තමානයේදී අනුකූලතාවයේ වැදගත්කම වැඩියෙන් සාකච්ඡා කරන්න. ඇයි වැදගත්කම වැඩියෙන් අවශ්‍ය වුණේ කියලා අහලා තියෙනවා. අනුකූලතාවයේ යන්නේ අදහස් වන්නේ කිව්වොත් මොකද එන උත්තරේ? අනුකූලතාවය යන්නේ අදහස් වන්නේ රීතීන්ගේ චිරස්ථිතිය පිණිස හෝ රීතීන්ට අනුකූලී වීම සඳහා අවශ්‍ය කරනු ලබන ක්‍රියාවලියට කියනවා අපි අනුකූලතාවය කියලා. right? අනුකූලතාවය. එතකොට වැදගත්කම වැඩියෙන් අවධාරණය වුණේ මෙන්න මේ සාංගමික වාංචනික ක්‍රියාකාරීකම් නිසා, විශාල මූර්ධ අර්බුද නිසා, අනුකූලතාවයක් දක්වන පාර්ශ්වයන්ගේ බලපෑම, නියාමනවරුන්ගේ බලපෑම මෙන්න මේ කරුණු අපිට සැලකන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තමයි අනුකූලතා නිලධාරී අනුකූලතාව පිළිබඳවන වගකීම තනිවම දැරිය යුතුය. ඔබ මේට එකග වන්නේ. එහෙම ගත්තොත් කියන්න ඕනේ නැහැ එකග වෙන්නේ. අපි කිව්වා බොහෝ විට අනුකූලතා නිලධාරී මේ වගකීම තනිව දරන්නේ. එය සෑමගේම වගකීමක් වශයෙන් සැලකන්න ඕනේ. එම ඔහුට ඇයට පමණක් මේක භූමිකාව ලබා දෙන්න ඕනේ. එය හැමෝගේම සාමූහික වගකීමක් වෙනවා. ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලය මේ නිවැරදි ප්‍රතිපත්තිය පිටවන්න ඕනේ. ඒතර ඉහළ කළමනාකාරීත්වය වැදගත්කම අපි සාකච්ඡා කළා. ඒක නිසි ආකාරයෙන් සිදු වෙනවාදයි කියලා බලන්න. එතකොට අපි එන්න ඕනේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම ගැන, කළමනාකාරීත්වය වගකීම ගැන එතෙන්දී කෙටියෙන් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අනුකූලතා නිලධාරීගේ වගකීම. right? එතකොට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් දැන් උදාහරණයක් වශයෙන් අනුකූලතා නිලධාරීගේ වගකීම තනිවම දැරිය යුතුය. දැන් තනියම එතකොට ඔබ එකග වන්නේද නැත. එතකොට ලකුණක් හම්බ වෙනවා.
ඔව් නෑ කිව්වා. එhmenan ඒක කාගේ වගකීමක්ද? එතකොට අපි කියන්න ඕනේ කෙටියෙන් කියන්න ඕනේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම, කළමනාකාරීත්වයේ වගකීම සහ අනුකූලතා නිලධාරී වගකීම සහ අවසානයේ සියලුම සේවකයන්ගේ වගකීම කියන එක එක පොයින්ට්ස් වලින් කතා කළා නම් ඉතාමත් වැදගත්. එතකොට සඵලදායි අනුකූලතාව සඳහා මූල්‍යතා ආයතනයකට මුදුන් මට්ටමේ හඬ ස්වභාවය වැදගත් වන්නේ ඇයි? එතකොට ඒත් කිව්වා අපිට මේ සඳහා දෙන්න ඕනේ මුදුන් මට්ටමේ හඬ කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ මේ සඳහා අවධානය යොමු. ඒ සඳහා ඔවුන් ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද? right? අපි කිව්වා අර ඔව් මේකට ඍජු වටිනාකමක් දෙන්න ඕනේ, විවිධ භාවයෙන් කටයුතු කරන්න ඕනේ, ආයතනය තුළට මේ සංස්කෘතියක් ඇති කළ යුතුය, right? අන්නේ කටුණු අපිට සලකන්න පුළුවන් මේදී. එතකොට අනුකූලතා නිලධාරියා ලෙස පත් කළ යුත්තේ ස්වාධීන සහ ප්‍රමාණවත් ජ්‍යෙෂ්ඨත්වයෙන් යුතු එම තනතුරේ කටයුතු කළ හැකි ප්‍රමාණ බලත අයෙකු විය යුතුය. right. එතකොට අපි මෙහිදී අපි සාකච්ඡා කළේ මොකක්ද? අපි මෙතනදී සාකච්ඡා කළේ ඔව් ඒ මොකද එම අනුකූලතාවයේ බැග්වේ ප්‍රධාන කාර්යයක් ඒකට බලතල ලබා දෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන් මේ නිසි බලතල ලැබුණ නැත්නම් ඔහුට ඒ ක්‍රියාකාරීත්වය කිරීමේදී යම් යම් දුර්වලතා ඇති වෙන්න පුළුවන්. එම්නි ඒ බාධක ඇති වෙන්න පුළුවන්. ඒක ස්වාධීන තත්ත්වය ඇති කරන්නේ කොහොමද? අපි දැන් සාකච්ඡා කළා ඒ සම්බන්ධයෙන්. right? ඊට පස්සේ අපි තව ප්‍රශ්නයක් කතා කරලා තිනවා. ඒ ප්‍රශ්නේ ඇවිල්ලා තින්නේ 2018 මාසේ. අපි මේදී කිව්වා අනුකූලතා අවදානම යන කුමක්ද? අනුකූලතා අවදානම සඵලදායි ලෙස පාලනය සහ වැදගත් වන්නේ මොකක්ද? කුමක් නිසාද කියන එකට අපි ඉතාමත්ම පැහැදිලි පිළිතුරක් අපි ලබා දුන්නා. විශේෂයෙන් අර අහිතකර ප්‍රතිපාදනයක් තියෙනවා අපි හේතු කාරණා ඉදිරිපත් කළා. ඊට පස්සේ ආව ප්‍රශ්නයක් සම්පතු බාර ගන්නා මූලායතනය තුළ අනුකූලතා ක්‍රියාවලියට විධිවත්භාවය ලබා දීම සඳහා ආයතනය තුළ නිසි බලතලක් ස්වාධීනත්වය ලබා දිය යුතුය. දැන් එතකොට අපි කිව්වා ඇයි අපි ස්වාධීනත්වය ලබා දිය යුත්තේ? right? මෙන්න මේ කරුණ. right? ලිඛිත ලියවිලා අධ්‍යක්ෂක මණ්ඩලය කොහොමද අපි මේ ලිඛිත ස්වාධීනත්වයක් ඇති කරලා දෙන්නේ? right? ඒකට අපි මේක තමයි මේ පිළිතුර අපිට සලකන්න පුළුවන්. right? ඊට පස්සේ අපි ගියා අනුකූලතා නිලධාරියගේ කාර්යභාරය සාකච්ඡා කරන්න කියලා. අපි එතකොට ඒකත් සාකච්ඡා කළා. අනුකූලතා නිලධාරියගේ කාර්යභාරයේ වගකීම මොකක්ද කියන එක සාකච්ඡා කළා. right? අනුකූලතා ක්‍රියාවලිය අභ්‍යන්තර විගණක ක්‍රියාවලියෙන් වෙන්ව පැවතිය යුතුය. ඒක ඔබ වැදගත්කම සාකච්ඡා කරන්න. ඔව් මේ ක්‍රියාවලියන් දෙකක් අනුකූලතා සහ අභ්‍යන්තර විගණක කාර්යයන් දෙකක්. එහිදී අපි සාකච්ඡා කළා මොකද මේ දෙන්නගේ වෙනස්කම්. මේ දෙන්නගේ වෙනස්කම්. right? අපි කතා කළා මේක දෙවෙනි පෙළේ අරක තුන්වෙනි පෙළේ. එතකොට අනුකූලතා නිලධාරියාගේ කාර්ය මොකද කරන්නේ? අභ්‍යන්තර කාර්යය කොහොමද? හැබැයි මතක තියාගන්න අනුකූලතා කාර්ය ශ්‍රිතය සුපරීක්ෂණය කිරීම අධීක්ෂණය කිරීම අභ්‍යන්තර විගණක ශ්‍රිතයේ කාර්යයක්. ඒවා නිසි ලෙස වෙනවාදයි කියා සොයා බැලීම මේක. ස්වාධීනයි හැබැයි ඒක නිසි ලෙස වෙනවද කියන එක සොයා බැලීම ස්වාධීන නැත්නම් අභ්‍යන්තර විගණකගේ කාර්යයක්. තේරුණා නේද? ඉතින් ඕවගේ ප්‍රශ්න තමයි මේ කොටසෙන් අහන්නේ. කොටස ඉතාමත් වැඩි. නමුත් මේ ළඟකදී සිට අසන ලද ප්‍රශ්න ටිකක් වැඩි වෙලා තියෙනවා මේ සෙක්ෂන් එකේ. එතකොට අපි එහෙනම් අදින් මේ අනුකූලතාවයේ පාඩම ඉවරයි. එතකොට මම ඔයගොල්ලන්ට ටියුස්ඩේ වෙනකොට බොහෝ විට නැත්නම් වෙනස්ඩේ වෙනකොට ඔයගොල්ලන්ට මම ලැබෙන්න සලසන්න අවදානම් කළමනාකරණය ඒක ටිකක් වැඩි. ඒකට අපිට පුළුල්ව ඉගෙන ගන්න තියෙනවා මොකක්ද අවදානම් කළමනාකරණය කියන්නේ ආදී කරුණු. එතකොට ඒ සම්බන්ධයෙන් මම නෝට් එකේ වෙනවා මතක තියාගන්න. එතකොට අපි ලබන පොය දවසේ විශේෂ පන්තියක් එක්ස්ට්‍රා ක්ලාස් එකක් තියෙනවා. ඒ ක්ලාස් එක තියෙන්නේ හවස නැත්නම් හවස නෙමෙයි දවල් 10 මාරේ සිට 12 මාරේ සිට 12 මාර දක්වා.
එතකොට ලබන 30 වෙනිදාද 23නේ 30 වෙනිදා ක්ලාස් එකක් තියෙනවා. ඊට අමතරව එක්ස්ට්‍රා ක්ලාස් එකක් මේ 28 වෙනි පොහොය දවසේ 10 මාර්ගයේ සිට 12 මාර්ග දක්වා තියෙනවා. right? එතකොට අපිට මේ අනුකූලතාවය සම්බන්ධයෙන් අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රශ්න තමයි මේ. right? දැන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවද අහන්න? අනුකූලතාවය සම්බන්ධයෙන්. right? මොන හරි ප්‍රශ්නයක් තියෙනවද අහන්න? okay? චමිත් ඕකේද? දිලිප් ගයාන් එතකොට right? මధుරිකා හරිද? ප්‍රශ්න මුකුත් නැද්ද? right? එහෙනම් පාඩම අපි දැන් පාඩම් කීපයක්ම කළා ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රات එක්ක. ඉතින් මම හිතනවා අපිට පහසුවෙන් මේ විෂය සමත් වෙන්න පුළුවන්. එහෙනම් අපි මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට chat එකක් දාන්න. හරි? එහෙම නැත්නම් ෆෝන් කරලා කියන්න. ඊට පස්සේ අපි ඒ සම්බන්ධයෙන් කතා කරගන්න පුළුවන්. right? එහෙනම් අපි අද පාඩම මෙතනින් ඉවර කරනවා. ලබන කියන්නේ පොය දවසේ 10 මාර්ට අපි හම්බෙන්න බලාපොරොත්තු